තුලිත සමීකරණයට අදාළව තමයි ප්‍රතික්‍රියකයි ඵලයි ලියන්නේ මේ විදිහටම. හරි ඒ කියන්නේ ප්‍රතික්‍රියක වල තියෙන පරමාණු සංඛ්‍යාව ඵලවල තියෙන පරමාණු සංඛ්‍යාවට සමාන විය යුතුයි. එතකොට මේ තාවදායක ප්‍රතික්‍රියාවලදී ප්‍රතික්‍රියක වල තිබිච්ච ශක්තියෙන් කොටසක් පිට කරලා තමයි ඵලය කියන එක හැදෙන්නේ. ඒක තාවදායක ප්‍රතික්‍රියාව. තාපාවශෝෂක ප්‍රතික්‍රියාව කවුරුත් ගෙවරලා ගල් ලකුණු පාවිච්චි කරන්නේ. හැබැයි ගල් ලකුණු පාවිච්චි කරන්න පුළුවන්. ගල් ලකුණු පාවිච්චි කරන්න පුළුවන් නම් මේ දර පාවිච්චි කරනවට වඩා ප්‍රතිඵල අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාට. අයිබෝවන් සර්. අපි ඉහක අන්තිමට තාපදායක ප්‍රතික්‍රියා ඉවර කරා තාපාවශෝෂක ප්‍රතික්‍රියා ඉවර කරා නේද? මට මතක එනවා. අපි අන්තිමට තාපාවශෝෂක ප්‍රතික්‍රියා ඉවර කරා. මම ඔයාලට දුන්න වැඩක් තාපාවශෝෂක ප්‍රතික්‍රියා දෙකක් සම්පූර්ණ කළා මට එවන්න කියලා. එකක් තමයි මට මතක විදිහට කැල්සියම් පොටෑසියම් පර්මැංගනේට් වියෝජනය. පොටෑසියම් පර්මැංගනේට් වියෝජනයට අදාළ තාපාවශෝෂක ප්‍රතික්‍රියාවේ ශක්ති සටහන ඊළඟට ප්‍රභා සංශ්ලේෂණයට අදාළ තාපාවශෝෂක ප්‍රතික්‍රියාවේ ශක්ති සටහන. ශක්ති සටහනක් කියන එක සමහරව තාම තේරුම් අරගත්තේ නැති බවක් මට පේනවා. ශක්ති සටහනක් කියන එකයි සාමාන්‍ය ප්‍රස්ථාරයක් කියන එකයි දෙකක්. ශක්ති සටහනක් සහ ප්‍රස්ථාරයක් කියන දෙක වෙනස්. තේරුණාද? ප්‍රස්ථාරයක් නෙමෙයි මේ අපි අඳින්නේ. අපි මේ ශක්ති සටහනක් අඳිනවා ප්‍රස්ථාරයක් නෙමෙයි ඒක. ප්‍රස්ථාරයක් නම් අපි මෙහෙම මේක x මේක y කියලා අපි ඔහොම අක්ෂර දෙක අඳිනවානේ. ඒ ප්‍රස්ථාරයක් නම් අපි අනිවාර්යෙන් x y කියලා අක්ෂර දෙකක් අඳිනවා. අක්ෂර පද්ධතියක් අඳිනවා. ඊට පස්සේ අක්ෂර පද්ධතිය තුල මොකක් හරි ප්‍රස්ථාරයක් අපි ගොඩනගනවා. එහෙමනේ කරන්නේ. එතකොට ශක්ති සටහනක් කියන්නේ x y කියලා කොටස් දෙකක් නැහැ. ශක්ති සටහනක් කියන්නේ එහෙම එකක් නෙමෙයි. සමහර ඔබම ඇඳලා මේකේ මෙහෙම ශක්තිය අඳිනවා. වැරදි සම්පූර්ණයෙන්. මේක නෙවෙයි වැරදි. මෙහෙම ඇඳලා xy නැතත් මෙන්න මෙහෙම නිකන් කොහොමද දෙකක් දාන්නේ. මේ මීටරය මෙහෙම මීටරය දාලා මෙහෙම ඇඳුත් එහෙම දෙන්නේ නැහැ වැරදි හා. ඒවා වැරදි. ඒවා ශක්ති සටහන් නෙමෙයි. මේක ප්‍රස්ථාරයක් ඇඳලා තියෙන්නේ. නෑ. හරි. ඒ නිසා මෙහෙම ඇඳපුවා මට මෙහෙම ඇඳලා පර්සර් කරලා තිබුණා සමහරවිට. ඒව වැරදි. ඒව එහෙම අඳින්න එපා. ශක්ති සටහනක් අඳිද්දී ශක්ති සටහනක් අඳිද්දී අනිවාර්යයෙන් මතක තියාගන්න මෙන්න මෙහෙම. අපි අඳින්නේ ඔක තනි කෙලින් මෙහෙම එකක් අඳිනවා පහළට. මේ ඉර උඩටත් තියෙනවා පහළටත් තියෙනවා. මේක තමයි ශක්තිය. මේක තමයි ශක්තිය. එතකොට ශක්තිය කියන රේඛාවේ තමයි දැන් උඩ ශක්තිය වැඩි පහළ ශක්තිය අඩුයි. පොටෑසියම් පර්මැංගනේට් වියෝජනයට අදාළ ශක්ති සටහන අඳින්න කිව්වොත් අපි ඉස්සර ලියන්න ඕනේ පොටෑසියම් පර්මැංගනේට් වියෝජනයට අදාළ තුලිත රසායනික සමීකරණ. අපි තුලිත රසායනික සමීකරණය පැත්තකින් ලියා ගන්න ඕනේ. උරේනවා KMNO4 මේක ඝනයක්. මෙයා රත් කරනවා. රත් කරාට පස්සේ මෙයා රත් කරාට පස්සේ පොටෑසියම් මැංගනේට් වෙනවා. ඒ කියන්නේ K2MnO4 ධන මැංගනීස් ඩයොක්සයිඩ් MnO2 ධන ඔක්සිජන් එනවා. හරි. ඕකනේ. එතන දැන් මේක තුලිත කරන්න ඕන. ආයිදී එතෙන්ට රින්ගනවා. අම්මා මට වද දෙන්න නැතුව යනවද මෙතනින්? එතෙන්ට ඇවිල්ලා රින්ගනවා. දමිත් කාටද බැන්නේ? අමටද? පස් දෙන්නට යන්න කියලා කිව්වේ?
හරි දැන් මේකට මෙතෙන් අපිට පොටෑසියම් පර්මැංගනේට් වල ඉස්සරහින් දෙකක් දැම්මා නම් මෙයා තුලිතයි. දැන් එතකොට ප්‍රතික්‍රියක තමයි මේක. මේ තියෙන ප්‍රතික්‍රියක. මේ ටික ඵල. ඔන්න ඵල. දැන් එතකොට මේක වියෝජන ප්‍රතික්‍රියාවක්නේ. ඒ කියන්නේ බාහිරින් නිකම් පොටෑසියම් පර්මැංගනේට් ටික අතේ තිබ්බා කියලා. නිකම් පොටෑසියම් පර්මැංගනේට් ටික අතේ තිබුණා කියලා මෙහෙම වෙන්නේ නැහැ. මෙයා රත් කරන්න ඕනේ. රත් කරනවා කියන්නේ බාහිරින් තාපයේ සපයන. බාහිරින් තාපයේ සපයලා මොකද වෙන්නේ? මෙයා තාපයේ අවශෝෂණය කරලා ශක්තිය වැඩි වෙලා මෙන්න මේවා බවට පත් වෙනවා. හරිද? එතකොට පොටෑසියම් පර්මැංගනේට් තාපය ලබාගෙන තමයි මේ තත්ත්වයටපත් වෙන්නේ. එහෙනම් මෙයාල තුල බාහිරින් ලබාගත් අමතර ශක්තිය තියෙනවා. බාහිරින් ලබාගත් අමතර ශක්තිය මෙයාල තුල තියෙනවා. එහෙනම් ප්‍රතික්‍රියක වලට වඩා පළවල ගබඩා වෙලා තියෙන ශක්තිය වැඩි. එහෙනම් මේ වගේ ප්‍රතික්‍රියාවක මේ ශක්ති සටහන අපි අඳිද්දි හරිද? මේ වගේ ප්‍රතික්‍රියාවක මේ ශක්ති සටහන අඳිද්දි අපි උඩින් දාන්න ඕනේ හරි? අපි උඩින් දාන්න ඕනේ මොනවද? ශක්තිය වැඩි ටිකනේ. ඒ කියන්නේ පළ ටික උඩින් දාන්න ඕනේ. ශක්තිය අඩු ප්‍රතික්‍රියක අපි පහලින් ලියන්න ඕනේ. එතකොට එහෙනම් මේ වගේ වෙලාවක අපි ශක්ති සටහන මෙන්න මෙහෙම තමයි අපි අඳින්න ඕනේ. දැන් බලමු මේ වගේ වෙලාවක අපි ශක්ති සටහන කොහොමද අඳින්නේ කියලා. ශක්ති සටහන කොහොමද අඳින්නේ කියලා බලමු. එතකොට පළ තියෙන්න ඕනේ උඩින්. එහෙනම් අපි ඉරක් යන්න මෙහෙම ඉරක් අඳින්නේ කොච්චර දිගටද? ඔයාලට පළ ලියන්න පුළුවන් තරම් දිගට ඉරක් අඳ ගන්න ඕනේ. ඒක ලියනවා අපි K2 MnO ධන MnO2 ධන O2 අනිවාර්යෙන් මේවයි භෞතික තත්ත්ව දක්වන්න ඕනේ නැත්නම් වැරදි. මෙතන ඝනයක් මෙයා වායුවක්. ඊළඟට ප්‍රතික්‍රියක ඉන්නවා යට 2K MnO 2K MnO මෙයා ධනයක්. හරි තුලිත සමීකරණයට අදාළව තමයි ප්‍රතික්‍රියකයි පළයි ලියන්නේ මේ විදිහටම. හරි ඒ කියන්නේ ප්‍රතික්‍රියකවල තියෙන පරමාණු සංඛ්‍යාව පළවල තියෙන පරමාණු සංඛ්‍යාවට සමාන විය යුතුයි. දැන් මේ ප්‍රතික්‍රියක මේ පළ. ඉතින් ප්‍රතික්‍රියක පිට පළ දක්වන්න අපි ඊතලය යන්නේ. දැන් ප්‍රතික්‍රියක පළ තියෙනවා පළ ඉහළ තියෙන. ඒක අපි මොකද ගන්න? පහළ නම් ඉහළට අර ඊතලය දානවා. දැන් මෙතනින් අපි රත් කිරීම කියලා ලියන්නේ නැහැ. රත් කිරීම කියලා ලියන්නේ තාපය අවශෝෂණය වීම. මෙන්න අපි ලියන තාපය එහෙම තාපය නැතුව ලියන්න පුළුවන් අපිට මොකද්ද? ශක්තිය අවශෝෂණය වීම. ශක්තිය අවශෝෂණය වීම ඕන. ශක්තිය අවශෝෂණය වීම කියලා අපි හොරි. හරි. දැන් ඔයාලා මම මේක කරන්නේ කොහොම මෙහෙම ලියලා තියනවද බලන්න ඔයාලා. මේක ඔයාලගේ මෙහෙම හරියද? ලියා ගන්න ඕන නම් ලියා ගන්න. රයිට් ලියා ගන්න ඉන්නවද කවුරුද මේක? ඔව් සර්. ඉක්මන ලියා ගන්න. හොඳයි ඊළඟට අපි බලමු ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාව. right ඊළඟ බලමු ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාව කොහොමද අපි ශක්ති සටහනක දක්වන්නේ කියලා. ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාව. මේක කොහොම තිබුණා? මම යටින් මේකේ ලියනවා ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාව මේ ටිකම අයින් කරනවා. හරි මෙන්න මෙහෙම තියෙන ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාව මෙහෙම ලියනවා
මේක තියෙනවා කාබන් ඩයොක්සයිඩ් CO2 ඒක ගෑස් ධන ජලය මේක තියෙන්නේ ද්‍රව විදිහට මේක උඩ එනවා නේද මේක එනවා ආලෝක ශක්තිය ඊළඟට තියෙනවා යට තියෙනවා හරිත ප්‍රද ඊළඟ මේ පැත්තේ එනවා C6යි H12යි O6 ධන O2 මේක එතකොට හරි මට කියන්නකෝ ග්ලූකෝස් අපි මේක ලියන්නේ ඝනයක් විදියට මේක වායුව දැන් සුලිත කරන්න අපි මේ මෙතනට 6යි මෙතනට 6යි මෙතනට 6ව කඩපාඩම්නේ අපිට right දැන් ප්‍රතික්‍රියක මොනවාද කියන්න බලන්න මේක ප්‍රතික්‍රියක මොනවද තියෙන්නේ ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියක මොනවද කියන්නේ හදා කාබන් ඩයොක්සයිඩ් ජලයයි. කාබන් ඩයොක්සයිඩ් ජලය. පළ මොනවද මේකේ පළ? කාබන් ඩයොක්සයිඩ් ජලය. ग्लूकोज ऑक्सीजन ග්ලූකෝස් සහ ඔක්සිජන්. right. එතකොට දැන් මෙතෙන්දී ඔයාලට තේරෙනවා මේ ආලෝක ශක්තිය ඕනේ. ආලෝක ශක්තිය අවශෝෂණය කරනවා. මේ ප්‍රතික්‍රියක දෙකට ආලෝක ශක්තිය අවශෝෂණය කරලා පස්සේ තමයි මේ ඵලය හැදෙන්නේ. එහෙනම් ප්‍රතික්‍රියක වලට ඵලවල ශක්තිය වැඩි. එහෙනම් ඵලය අපි උඩින් ලියන්න ඕනේ. එහෙනම් ලියනවා C6H12O6 මේක ඝනයක් ඊළඟට පිට වෙනවා 6යි O2 මේක වායුව. තුලිත සමීකරණයේ තියෙන ඵල ටික තමයි මේ පැත්තට දාන්නේ. ඊළඟට මෙතන එනවා ප්‍රතික්‍රියක 6යි CO2 මේක වායුව ධන 6යි H2O මේක ද්‍රවයක් විදිහට තියෙනවා. බලන්න මේවා ලියද්දිනේ සාමාන්‍ය අපි රූලක් උඩ ලියද්දී මේක මේ රූලේ ගෑවෙන්නම නෙමෙයි ලියන්නේ මම දැක්කද මේක ගෑවෙන්නේ පොඩ උඩින් ඇයි අපි පොඩ පහලින් යටින් මේකේ භෞතික තත්ත්වය දාන්න ඕනේ පොඩ්ඩක් යටින් ඉඳ තියෙන්න ඕනේ නිසා. දැන් මේක රූල උඩම ලියවනම් භෞතික තත්ත්වය දාන්නේ රූලට යටින්. ඒක අපිට පොඩ්ඩක් යටේවත් එක්ක මේක පැටලෙනවා. ඒ වගේ අවුල් වෙනවා. අර චුට්ටක් උඩින් ලියන්න පුරුදු වෙන්න. ඒක හරි. දැන් ඔන්න මේ ප්‍රතික්‍රියක මේ පද. එහෙනම් ප්‍රතික්‍රියක වල සිට පද දක්වා ඉතලේ යන්න වගේ. හරි. අපි මෙතන ප්‍රතික්‍රියක සිට පද දක්වා ඉතලේ දානවා. මෙතෙන් එන ආලෝක ශක්තිය යාන්ත්‍ර ප්‍රදේව ලියන්නේ. අපි මෙතෙන් දානවා. මොකද්ද? මෙයාට ශක්තිය අවශෝෂණය වීම. ඔන්න ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාවේ ශක්ති සටහන. ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාවේ ශක්ති සටහන අඳින්න කිව්වම මෙන්න මේ විදිහට තුලිත රසායන සමීකරණය ලිව්වා. ඊට පස්සේ අපි මේක ශක්ති සටහන ගොඩනැගුවා. හරි. මේක ලියා ගන්න ඕන ඉන්නවද? මේක ලියා ගන්න ඕන ඉන්නවද? ඔව් සර්. ඔව් සර්. අපි ඊළඟ බලමු ප්‍රතික්‍රියාවක තාප විපර්යාසය ගණනය කරන්නේ කොහොමද කියලා. ප්‍රතික්‍රියාවක් ආශ්‍රිතව තාප විපර්යාසයක් වෙනවා. ඒක ගණනය කරන්නේ කොහොමද කියලා බලමු. හරි. මාතෘකාව තමයි ප්‍රතික්‍රියාවක් ආශ්‍රිතව තාප විපර්යාසය ගණනය කිරීම. ප්‍රතික්‍රියාව ආශ්‍රිත තාප විපර්යාසය ගණනය කිරීම. ඒ කියන්නේ මේ තාප විපර්යාසය ගණනය කරනවා කියලා කියන්නේ තමයි අපි කියවනේ තාපාවශෝෂක ප්‍රතික්‍රියා තියෙනවා තාපදායක ප්‍රතික්‍රියා තියෙනවා. තාපදායක ප්‍රතික්‍රියාවල තාපය පිට කරනවා. තාපය පිට කරනවා එහෙනම් අපි කියනවා ශක්තිය පිට කරනවා. තාපදායක ප්‍රතික්‍රියාවලදී ප්‍රතික්‍රියකවල තිබිච්ච ශක්තියෙන් කොටසක් පිට කරලා තමයි ඵලය කියන එක හැදෙන්නේ. ඒක තාපදායක ප්‍රතික්‍රියාව. තාපාවශෝෂක ප්‍රතික්‍රියාව දෙන්නේ මොකද්ද? ප්‍රතික්‍රියක වලට ශක්තිය අවශෝෂණය කරලා තමයි ඵල කියන එක හැදෙන්නේ. එතකොට
තාපදායක ප්‍රතික්‍රියාවකදී කොච්චර ශක්තිය පිට කරාද? තාපාවශෝෂක ප්‍රතික්‍රියාවකදී කොච්චර තාපය අවශෝෂණය කළාද? ඕන්න ඕක අපි ගණනය කරන්න ඕන. උදාහරණයක් විදිහට අපි ගමු කැල්සියම් කාබනේට් සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අතර ප්‍රතික්‍රියාව. කැල්සියම් කාබනේට් සහ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අතර ප්‍රතික්‍රියාව. දැන් මේක ගමු අපි. CaCO3 ධන HCl මේක ඝනයක්. මේක ජලීය. හරි? මේක ජලීය හයිඩ්‍රොක්ලෝරික්. දැන් මේ දෙක ප්‍රතික්‍රියා කරාම වෙනවා CaCl2 මේක ජලීය ධන H2O මේක ද්‍රව පිට වෙනවා CO2 මේක වායුවක් පිට වෙනවා CO2 අන්තිම කොටසේ අන්තම් පේනවා මේ ගෑස් කියලා දාසින් දී අපිට කෙරුවා කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. දැන් ওই ප්‍රතික්‍රියාව ගත්තොත් එහෙම මේ ප්‍රතික්‍රියාව අපි සාමාන්‍යයෙන් බීකරයක මේක කළොත් එහෙම අපිට පේනවා හොඳටම බීකරේ මේක අතර දැනෙන බීකරේ රත් වෙනවා. බීකරේ රත් වෙනවා කියලා කියන්නේ මේක තාපදායකද තාපාවශෝෂකද මට කියන්න බලන්න. ප්‍රතික්‍රියාව කරද්දී බීකරේ රත් වෙන අතර රශ්මි දැනෙනවා නම් මේක තාපදායක එකක්ද එහෙම නැත්නම් තාපාවශෝෂක එකක්ද? තාපදායක. 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 ඒ කියන්නේ මෙයා ශක්තිය පිට කරලාද ශක්තිය අවශෝෂණය කරලාද? පිට කරලා. ශක්තිය පිට කරලා. ඔව් තාපය නෙමෙයි මේක ශක්තිය පිට කරලා දෙන එක තාපයේ විදිහට වෙන්න පුළුවන්. හරි? ශක්තිය මෙයා පිට කරා. ඒ කියන්නේ ප්‍රතික්‍රියක වලට වඩා මේ සැදෙන ඵලයන්ගේ ශක්තිය අඩුයි. හරි. ශක්තිය පිට කරා නම් ඒ කොච්චර ශක්තිය පිට කරලාද? ශක්තිය කොච්චර පිට කරලාද? ආන්න ඒක අපි බලන්න ඕනේ. ඒක අපිට පරීක්ෂණාත්මකව හොයන්න පුළුවන්. මේ ශක්තිය කොච්චර පිට කරාද කියලා පරීක්ෂණාත්මකව හොයන්න පුළුවන්. මේක පරීක්ෂණාත්මකව හොයන්න කලින් හරිද? මේක පරීක්ෂණාත්මකව හොයන්න කලින් අපිට මේ තියෙනවා ඉස්සරහට තියෙනවා පාඩමක් ඊළඟ පාඩම තාපයේ පාඩම. තාපයේ පාඩමේ අපිට එනවා සමීකරණයක් Q සමාන mc θ. මෙන්න මේක. Q සමානයි mc θ. ඕක තමයි සමීකරණ. මේක තාපයේ පාඩමේදී අපිට හම්බ වෙනවා. එතකොට Q කියන්නේ තාප ශක්ති ප්‍රමේය තාප ශක්ති ප්‍රමාණය නේද ශක්තිය. හරි ශක්ති විපර්යාසය. ශක්ති ප්‍රමාණය කියන්නේ ශක්ති ප්‍රමාණය. M කියන්නේ ස්කන්ධය. M කියන්නේ ස්කන්ධය. C කියන්නේ මේ සිම්පල් C අකුර සිම්පල් C. මේක විශිෂ්ට තාප ධාරිතාව. විශිෂ්ට තාප ධාරිතාව. හරිද? ඊළඟට තීටා කියලා එකක් තියෙනවා මේ උෂ්ණත්ව වෙනස. මේ උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක එහෙම නැත්නම් කෙල්වින් මේ ඕනම දෙයකින් ගන්න පුළුවන්. සෙල්සියස් අංශක වලින් ගන්නත් පුළුවන් කෙල්වින් වලින් ගන්නත් පුළුවන්. මේක තමයි සමීකරණය Q සමානයි mc θ. ඔය සමීකරණය තමයි අපි මේ තාප ශක්ති විපර්යාසය කොච්චරද කියලා හොයාගෙන යන්නේ. ගණනය කිරීම කරන්නේ ඔන්න ඔය. හරි අපි බලමු ඉස්සරහම Q සමාන mc θ සමීකරණය කොහොමද අපි පාවිච්චි කරන්නේ කියලා. Q සමාන mc θ සමීකරණය කොහොමද අපි කොහොමද භාවිතයට ගන්නෙ? අපි ඉස්සෙල්ලා ඒකෙන් ගැටලුවක් හදලා ඉන්න ඕන. ඒක භාවිතයට ගන්නෙ කොහොමද කියලා දැනගෙන තමයි එතනින් එහාට අපිට මේ වැඩේ කරගෙන යන්න පුළුවන් වෙන්නේ. හරි. මම ඔයාලට පොඩි සටහනක් තියෙන සටහන දාන්නම්. ඒක දැම්මට පස්සේ ඒක අවශ්‍ය කරුණු ටික අවශ්‍ය කට්ටිය ලියාගන්න. ඊට පස්සේ බලමු අපි Q සමාන mc θ සමීකරණය භාවිත කරන්නේ කොහොමද කියලා. හරි මේ ටියුට්ස් තියෙන අයට මම හිතන්නේ සමීකරණේ ඉතුරු ටික ඇති නෝට් එකේ නැති අයත් ඉන්නවා දුර පළාත් වල අයත් ඉන්නවා. ඒකට ටියුට්ස් හම්බුනේ නැහැ තාම. ඒ නිසා විනාඩි 5ක විතර කාලයකට මේක තියා කරනවා. අර ලියා ගන්න.
හරි. වැඩි වෙලාවක් ගන්න එපා ලියන්න. ලියාගන්න බැරි වෙච්ච අය ඉන්නවා නම් වීඩියෝ එක දැම්මට පස්සේ වීඩියෝ එකෙන් බලන්න ලියා ගන්න. දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. විශිෂ්ට ඔයා දන්නේ නැති දෙයක් තමයි ඔතන තියෙන දන්නේ නැති දෙයකට තියෙන විශිෂ්ට තාපධාරිතාව. විශිෂ්ට තාපධාරිතාව. ඕක තමයි ඔයාලා දන්නේ නැති දෙයකට තියෙන්නේ. අපි විශිෂ්ට තාපධාරිතාව කියන එක පස්සේ දවස් ඉගෙන ගන්න. නේ මේ පාඩමේ පස්සේ අපි ඉගෙන ගමුකෝ. එතකන් අපි විශිෂ්ට තාපධාරිතාව කියලා මොකක් හරි එකක් තියෙනවා කියලා හිතා ගන්න. දැන් ජලයේ විශිෂ්ට තාපධාරිතාව මෙන්න. ජලයේ ඊතාද සමානයි 4200යි. මොනවාද මේවා? 4200යි. මේවා මේක අපි ගන්නෙ ශක්තියක්නේ. හරිද? ශක්තියක් මායින්නේ ජූල් වලින්. එතකොට ජූල් 4200යි. මේක කියනවා කොහොමද? කිලෝග්‍රෑමයට කෙල්විනයට මේක ලිව පෙරුන්නේ නැහැ කොරනේ. මෙහෙම ලියන්න. 4200යි ජූල් වෙනවා kg ඍණ 1 එනවා කෙල්වින් ඍණ 1. ඒ කියන්නේ කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. ඒ කියන්නේ මෙන්න මෙහෙම කතාවක් ඔය කියවෙන්නේ. හරිද? ජලයේ කිලෝග්‍රෑම් එකක් ගත්තොත්. ජලයේ කිලෝග්‍රෑම් එකක් ගත්තොත්. ඒ ජලයේ කිලෝග්‍රෑම් එකේ ස්කන්ධය සෙල්සියස් අංශක 1කින් එහෙම නැත්නම් කෙල්වින් 1කින්. දැන් මෙතන නම් කෙල්විනයට දාලා තියෙන්නේ. මෙතන කෙල්වින් දාපු නිසා කෙල්වින් 1කින් ඉහළ නම්වන්න. අපි හිතමු මේ ජල බඳුනක් තියෙනවා මේ හරි. මෙන්න ජල බඳුනක් තියෙනවා. මේක ජලයේ ලීටර් එකක් තියෙනවා. මේ ජලයේ කිලෝග්‍රෑම් එකක් තියෙනවා. 1 kg. කිලෝග්‍රෑම් එකක් තියෙනවා. මෙයාගේ උෂ්ණත්වය කෙල්වින් 350යි. මෙයාගේ උෂ්ණත්වය කෙල්වින් 350යි. හරිද? එතකොට මෙයාගේ උෂ්ණත්වය 350 සිට නංවන්න ඕනේ 351 දක්වා. කෙල්වින් 350 සිට 351 දක්වා ඉහළ නංවන්න ඕනේ. මෙයාගේ උෂ්ණත්වය. එහෙනම් ඉහළ නංවන්න මෙයාට ලබා දෙන්න ඕනේ තාප ශක්තිය ජූල් 4200ක්. ජූල් 4200ක් දෙන්න ඕනේ. ආන්න ඒකයි මේකෙන් කියවන්නේ. කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 4200 කියලා මේ කියන්නේ. ඒකෙන් කියවෙන්නේ ජලයේ කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය කෙල්වින් 1කින් ඉහළ නංවන්න ජූල් 4200ක තාප ශක්ති ප්‍රමාණයක් ලබා දිය යුතුයි. ඔකම තව මෙහෙම ලියන්න පුළුවන්. 4200යි ජූල් එනවා kg එනවා kg ඍණ 1 සෙල්සියස් අංශක ඍණ 1 කොහොමද කියන්නේ? එකකින් කියන්නේ සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. අයි මේ කෙල්වින් සෙල්සියස් දෙක එකම ලියන්නේ එක විදියට සමානයි. ඒ කියන්නේ කෙල්වින් එකක පරතරය සහ සෙල්සියස් අංශක එකක පරතරය සමානයි. කෙල්වින් එකක පරතරය සෙල්සියස් වල පරතරය සමානයි. ඒ නිසා කෙල්වින් වලින් මණීමේදී සහ සෙල්සියස් වලින් මණීමේදී වෙනසක් ගත්තොත් ඒ කියන්නේ උෂ්ණත්ව දෙකක් අතර වෙනස ගත්තොත් ඒ වෙනස සමානයි. කෙල්වින් වලින් කිව්වත් එකයි සෙල්සියස් වලින් කිව්වත් එකයි. අන්න එතකොට සෙල්සියස් අංශක එකකින් උෂ්ණත්වය ඉහළ නංවන්න නම් ජලයේ කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් ඉහළ නංවන්න නම් ජූල් 4200ක තාප ශක්තිය ලබා දෙන්න. ඔන්න ඔක තමයි විශිෂ්ට තාපධාරිතාව කියලා කියන්නේ. ඒ ඔය ජලයේ විතරයි. ඔය ජලයේ විශිෂ්ට තාපධාරිතාව තමයි ඔයාලට ඔය දුන්නේ. වෙන ද්‍රව්‍ය ගත්තොත් ඒව වෙනස්. ජලයේ විශිෂ්ට තාපධාරිතාවට වඩා යකඩවල විශිෂ්ට තාපධාරිතාව වෙනස්. ඇලුමිනියම් වල විශිෂ්ට තාපධාරිතාව වෙනස්. හරිද? ඔය විශිෂ්ට තාපධාරිතාව සහ තාපධාරිතාව කියන දෙකම ඔයාලට ඊළඟ පාඩමේදී වෙන වෙනම කියලා දෙනවා. දැන් මතක තියාගන්න විශිෂ්ට තාපධාරිතාව කියලා මේ මගුලක් තියෙනවා. හරිද? ඒකෙන් කියවෙන්නේ ඒ ද්‍රව්‍ය උෂ්ණත්වයේ සෙල්සියස් අංශක එකකින් ඉහළ නංවන්න කොච්චර ශක්තියක් දෙන්න ඕනද කියලා. ඒක විතරක් දැනට මතක තියාගන්න. හරි ඒක තමයි එහෙනම් අපි මේ වීතාදා කියලා අපි කියන්නේ.
simple c වලින් තමයි අපි මේක හඳුන්වන්නේ. simple c. simple c capital C නෙමෙයි. capital C කියන්නේ තාප ධාරිතාව. simple c කියන්නේ විශිෂ්ට තාප ධාරිතාව. හරි. මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න ටක් දාලා. ඔව් දැන් මේ මම කියාගෙන යන වෙලාවේදී නොතේරෙන දේවල් තියෙනවා නම් ටක් දාලා අහන්න. හරි. දැන් එනවා අපි ඊළඟට බලමු ප්‍රශ්නයක් අපි බලමු. ලියන්නකෝ මේ ප්‍රශ්නය. හැමෝම ලියා ගන්න. ජලය කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය ජලය කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය ජලය කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ක පැවතුණි. සෙල්සියස් අංශක 32ක පැවතුණි. सेल्सियस अंशक 32ක පැවතුණි. ජලයේ කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ක පැවතුණි. බාහිරින් තාපයේ සැපයීම නිසා බාහිරින් තාපයේ සැපයීම නිසා බාහිරින් තාපයේ සැපයීම නිසා ඒ උෂ්ණත්වය සෙල්සියස් අංශක 34 දක්වා වැඩි විය. 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 ජලය මගින් අවශෝෂණය කළ තාප ශක්ති ප්‍රමාණය ගණනය කරන්න. ජලය මගින් අවශෝෂණය කළ තාප ශක්ති ප්‍රමාණය ගණනය කරන්න. ජලය මගින් අවශෝෂණය කළ තාප ශක්ති ප්‍රමාණය ගණනය කරන්න. හරි දැන් අපි බලමු කොහොමද මේ වැඩේ කොට දාන්නේ කියලා. හරි. ඔතෙන් දෙන සමීකරණය තමයි q සමානයි mc θ. q සමානයි mc θ. q තමයි අපිට හොයන්න තියෙන්නේ. ඒ කියන්නේ ගත්ත තාප ශක්ති ප්‍රමාණය තමයි හොයන්නේ. q හොයන්න ඕනේ. q කියන්නේ තාප ශක්ති ප්‍රමාණය. දැන් අපි කියලා දැක්කනේ සෙල්සියස් 32 තිබ්බ ජල බඳුන 34 දක්වා උෂ්ණත්වය වැඩි වුණා. මේ තියෙන්නේ ජල බඳුන. මෙයා හිටියේ सेल्सियस अंशक මෙයා හිටියේ සෙල්සියස් अंशक 32 එයා උෂ්ණත්වය වැඩි වුණා සෙල්සියස් अंशक 34 දක්වා මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් එකයි. දැන් එතකොට මෙතන මේ කියන්නේ සෙල්සියස් अंशक 32ක පවතින ජලයේ කිලෝග්‍රෑම් එකක් එයාට තාපයේ සැපුවට පස්සේ ඒක සෙල්සියස් अंशक 34 දක්වා වැඩි වෙනවා කියන එක තමයි කියන්නේ. ඒක 34 දක්වා වැඩි වෙනවා. හරි. 34 දක්වා වැඩි වෙනවා. එතකොට මෙයා මේ 34 දක්වා වැඩි වෙනවා. මෙයා තාපයේ අවශෝෂ උරා ගන්න බෑ. අවශෝෂණය කරන්න. ඒ තාප ප්‍රමාණය කොච්චරද කියලා අහන්න. දැන් අපි හොයමු බලන්න. දැන් එතකොට මෙන්න Q දැන් ඔය උරාගත්ත තාප ප්‍රමාණය තමයි Q කියලා කියන්නේ. M කියන්නේ ස්කන්ධය. ස්කන්ධය කිලෝග්‍රෑම් එකයි නේ. 1යි kg. දැන් ජලය. අපිට ජලයේ විශිෂ්ට තාප ධාරිතාව දෙනවා. ඒක අපිට දෙනවා. විභාගෙ දෙනවා. ජලයේ විශිෂ්ට තාප ධාරිතාව 4200යි ජූල් kg දින 1 සෙල්සියස් අංශකයට. හරි. සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. එහෙනම් මෙතනට ඒකක් දැම්මා. 4200යි ජූල් kg දින 1 සෙල්සියස් අංශක දින 1. දැන් තීටා. තීටා කියන්නේ උෂ්ණත්ව වෙනස. හරිද? තීටා කියන්නේ උෂ්ණත්ව වෙනස. හැම වෙලාවෙම උෂ්ණත්ව දාපියට ප්‍රවේග වෙනස, විස්ථාපන වෙනස, ත්වරණයේ වෙනස. ඕවා ගන්නකොට අපි කරන්නේ මොකද?
අවසානයකින් ආරම්භය අඩු කරන්න ඕන. අවසානයකින් ආරම්භය. දැන් අවසානයේ මොකද්ද මේකේ ප්‍රතිඵලය? 32 තිබ්බ එක 34 දක්වා වැඩි වෙච්ච එක. එනේ? ඒක ප්‍රතිඵලය 32 තිබ්බ එක 34 දක්වා වැඩි වෙයි. හරිද? ඔතන උෂ්ණත්ව වෙනසනේ අපි ගන්න. හරි. 32 සිට 34 දක්වා වුණ වැඩි වෙයි. එහෙනම් උෂ්ණත්ව වෙනස. මේක මන්නේ කොහොමද? සෙල්සියස් අංශක 34 මේකෙන් අඩු කරනවා සෙල්සියස් අංශක 32. මෙතන උත්තරේ එනවා සෙල්සියස් අංශක 2යි. උත්තරේ සෙල්සියස් අංශක 2යි. තීටා කියන්නේ එතකොට ඔය උෂ්ණත්ව වෙනස. සෙල්සියස් අංශක 2යි. එහෙනම් මෙතනට අපි ඒක දානවා. දැන් මම මේ රූපෙත් එක්ක දාන්න බැරි නිසා මම මේ රූපේ මකලා මෙතනට දානවා සෙල්සියස් අංශක 2යි කියන්නේ. සෙල්සියස් අංශක 2යි. හරිද? දැන් එනවා අපි බලමු මේක ගුණ කරලා මොකද්ද වෙන්නේ. දැන් මේ kg ඍණයකට kg ට kg ඍණයක් කැපෙනවා. මෙයාට මෙයා කැපෙනවා. හරි? 4200 එක වැඩි කිරීම 4200 වැඩි කිරීම 2 ජූල් කියන එක ඉතුරුලා තියෙනවා නේ. එතන මොකද එන්නේ? 8400යි ජූල්. දැක්කද? ඒ කියන්නේ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ජලයේ කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 ඉඳන් සෙල්සියස් අංශක 34 දක්වා වැඩි වීමට තාප ශක්තිය ජූල් 8400ක් ඕනේ. ඕනෝක තමයි ඔතනින් කියුනේ. හරි දැන් ওই ප්‍රශ්නෙට උත්තරේ තනියෙන් ලියන්න ඉක්මනට. දැන් මේක මම මේ කියලා දෙන අතර ලියාගත්ත කට්ටියත් ඇති. එහෙම නැත්නම් දැන් තනියෙන් කරන්න. රූප තරංග දුවම අහලා තියෙන්නේ. එහෙම මේ වටේ ලියපුවාම අහලා තියෙන්නේ. මේක නම් තනියෙන් කරන්න ඕනේ ඉක්මනට. විනාඩි 2ක් දෙන්න මේ උත්තරේ අරගන්න. ඉක්මනට කරන්න. හරි දැන් එහෙනම් තව ප්‍රශ්නයක් දෙනවා ලියා ගන්න. මේක මම තනියෙන් උත්තරේ හදලා කියන්න ඕනේ. හරි ලියන්න ජලයේ කිලෝග්‍රෑම් 3ක උෂ්ණත්වය ජලයේ කිලෝග්‍රෑම් 3ක උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 සිට සෙල්සියස් අංශක 40 සිට සෙල්සියස් අංශක 40 සිට සෙල්සියස් අංශක 45 දක්වා ඉහළ නැංවීමට සෙල්සියස් අංශක 45 දක්වා ඉහළ නැංවීමට සෙල්සියස් අංශක 45 දක්වා ඉහළ නැංවීමට සැපිය යුතු තාප ප්‍රමාණය සැපිය යුතු තාප ප්‍රමාණය ගණනය කරන්න. සැපිය යුතු තාප ප්‍රමාණය ගණනය කරන්න. හරි සැපිය යුතු තාප ප්‍රමාණය ගණනය කරන්න. ජලයේ විශිෂ්ට තාපධාරිතාව ජලයේ වීතාදා අර්ධ 200යි ජූල් kg ඍණයක සෙල්සියස් අංශක ඍණයක. හරි ඉක්මන අගන්න බලන්න. ජූල් 63000යි. 63000 බලන්න. ජූල් 63යි. ජූල් 63000යි සර්. 63000යි. බලමු අපි කොහොමද කියලා. හරි q සමාන mc θ. q සමානයි mc θ.
m කියන්නේ ස්කන්ධය කිලෝග්‍රෑම් 3යි නේද? ඔව් සර්. කිලෝග්‍රෑම් 3 වැඩි කරනවා. c කියන්නේ 4200යි. ජූල් kg ඍණ 1 සෙල්සියස් අංශක ඍණ 1 වැඩි කරනවා. 40 සිට 45 දක්වා එනම් 5ක් වැඩි. එහෙනම් 5යි. සෙල්සියස් අංශක 5යි. දැන් ඒක ඉතල ඒකකට ටික කපලා දාන්න. kg ඍණ 1කට kg කැපිලා යනවා. සෙල්සියස් අංශක ඍණ 1කට මෙහා කැපිලා යනවා. හරි. එතකොට 3 වැඩි කිරීම 4200 වැඩි කිරීම 5. 4200 5න් වැඩි කරාම 21000යි 21000 3න් වැඩි කරාම 63000යි. ජූල් 63000යි. හරි. එහෙනම් දැන් ඔයාලා Q සමාන mc ට සමීකරණය දාන්න දන්නවා. Q සමාන mc ට සමීකරණය දාන්න දැන් ඔයාලා දන්නවා. හරි. දැන් ඔයාලා අදිස්සිය හරි ස්කන්ධයේ ග්‍රෑම් වලින් දීලා තිබ්බොත් ග්‍රෑම් කිලෝග්‍රෑම් කරගන්න ඕනේ 1000න් බෙදලා. ග්‍රෑම් කිලෝග්‍රෑම් කරගන්න ඕනේ 1000න් බෙදලා. ස්කන්ධයේ කිලෝග්‍රෑම් වලින් දීලා තිබුණොත් කිලෝග්‍රෑම් නෙමෙයි. ස්කන්ධයේ ග්‍රෑම් වලින් දීලා තිබුණොත් ඒ ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන 1000න් බෙදලා ඒ වැඩේ කරන්න දැනගෙන ඉන්න ඕන. හරි. දැන් එහෙනම් බලමු අපි ප්‍රතික්‍රියාවට අදාළ තාප ශක්ති විපර්යාසය ගණනය කරන්නේ කොහොමද කියලා. ප්‍රතික්‍රියාවට අදාළ තාප ශක්ති විපර්යාසය ගණනය කරන්නේ කොහොමද කියලා බලමු. මේක ඔයාලට ප්‍රැක්ටිකල් එකක් දීලා තියෙනවා. ඔයාලගේ ඉස්කෝලේ පොතේත් ඔය ප්‍රැක්ටිකල් එක තියෙනවා. මෙතෙන්දී අපි ප්‍රැක්ටිකල් එක කරලා බලන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ප්‍රතික්‍රියා කරනවා. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරාම අපිට ලැබෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් ධන ජලය. සෝඩියම් ක්ලෝරයිඩ් ධන ජලය ඔය දෙක අපිට ලැබෙනවා. තුලිත කරන්න දෙයක් නැහැ. තුලිතයි මම හිතන්නේ සෝඩියම් 1යි සෝඩියම් 1යි ඔක්සිජන් 1යි ඔක්සිජන් 1යි හයිඩ්‍රජන් මෙතන 1යි මෙතන 1යි 2යි හැපැත්ත හයිඩ්‍රජන් 2යි ක්ලෝරින් 1යි ක්ලෝරින් 1යි. හරි. තුලිතයි. දෙපැත්ත තුලිතයි. තුලිතයි කියලා කියන්නේ මේම. මේ අණු එකක් එක්ක HCl අණු 1යි සෝඩියම් ක්ලෝරයිඩ් අණු 1යි හයිඩ්‍රජන් අණු 1යි හැදෙනවා කියන එකනේ කියන්නේ. එක තියෙනවා. අපි එක කියන එක ලියන්නේ. ඒක වෙනස. තුලිතයි. හරි. මොකද දැන් තුලිතයි. දැන් අපි මෙතනින් එහාට බලමු මොකද්ද කරන්න කියලා. අපි දැන් මේකෙදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ HCl සමාන පරිමාණ දෙකක් ගන්නවා. සමාන සාන්ද්‍රණය සහිත සමාන පරිමාණ දෙකක් ගන්නවා. මෙතෙන්දී අපි කරන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලීටර් 50ක් ගන්නවා. එතකොට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මිලිලීටර් 50ක් ගන්නවා. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලීටර් 50යි කියලා කියන්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලීටර් 50යි කියලා කියන්නේ හරි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලීටර් 50ක් ගනිද්දී මතක තියාගන්න මෙයාගේ සාන්ද්‍රණයේ සෝඩියම් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ සාන්ද්‍රණය දෙක සමාන වෙන්න ඕන. මේ දෙකේ සාන්ද්‍රණ සමාන වුනේ නැත්නම් මොකද වෙන්නේ? අදිත්‍යයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට හයිඩ්‍රොක්ලෝරික් HCl සාන්ද්‍රණය වැඩි වුණොත් එහෙම මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටික සම්පූර්ණයෙන් මේ HCl ටික සම්පූර්ණයෙන් මෙයාගෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් උදාසීන කරන්න බෑ. කොටසක් ඉතුරු වෙනවා. ඇයි මෙයාගේ තියෙන අණු ප්‍රමාණය වැඩි? මෙයාගේ සාන්ද්‍රණය වැඩි වුණොත් මෙයාගේ අණු ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මෙයාගෙන් ටිකක් ඉතුරු වෙනවා. මෙයාගේ සාන්ද්‍රණය වැඩි වුණොත් මෙයාගේ අඩු වෙලා මෙයාගේ වැඩි වුණොත් මේ ඔක්කොම ටික උදාසීන වෙන්නේ නැහැ. මෙයාගෙන් කොටසක් ඉතුරු වෙනවා. ඒ නිසා දෙන්නම සමානව ගන්න. සාන්ද්‍රණත් සමානයි, ගන්න පරිමාවත් සමානයි. එතකොට මොකද වෙන්නේ? දෙන්නම ගානට ප්‍රතික්‍රියාව අවසන් කර ගන්න එකපාරට. එතකොට මෙයාගේ අපි ගන්නවා 1යි ඝන ඩෙසිමීටරයට මවුල එකක ද්‍රාවණයකින් තමයි මිලිලීටර 50 ගන්න. මෙයත් එහෙමයි. ඝන ඩෙසිමීටරයට මවුල එකක
ද්‍රාවණයෙන් තමයි මිලිලිටර 50ක් ගන්න. දෙන්නම එක සමාන සාන්ද්‍රණ වලින් එක සමාන පරිමාණ දෙකක් ගන්න. එතකොට දැන් මෙයාගේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අණු ගානත් මෙයාගේ තියෙන HCl අණු ගානත් දෙන්න දැන් සමානයි. එක සමාන අණු ගානක් තියෙනවා. මෙයාගේ HCl අණු මෙයාගේ HCl ලක්ෂයක් තියෙනවා. මෙයාගේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අණුත් ලක්ෂයක් තියෙනවා. දැන් සමානයි. දැන් මොකද කරන්නේ? මේ දෙන්න අපි එකට එකතු කරලා ප්‍රතික්‍රියාව කරනවා. මේ දෙන්න අපි එකට එකතු කරලා ප්‍රතික්‍රියාව කරනවා. මේ එකට එකතු කරලා ප්‍රතික්‍රියාව කරන්න කලින් අපි මෙයාගේ උෂ්ණත්වය දෙක මැනගෙන ඉන්න ඕනේ. මේ දෙන්නගේ උෂ්ණත්ව දෙක මැනගෙන ඉන්න ඕනේ. ඒ මැනලා අපි මේ දෙන්න ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරාම අනිවාර්යෙන් උෂ්ණත්වය වැඩි වෙනවා. ප්‍රතික්‍රියා කරාම මොකද වෙන්නේ? අනිවාර්යෙන් උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වුණා කියන්නේ ඒක තමයි එයා පිට කරපු තාප ප්‍රමාණය. ඒ වැඩි වෙච්ච උෂ්ණත්ව ප්‍රමාණය තමයි තාප පිට කරපු තාප ප්‍රමාණය. අපිට ඊට පස්සේ Q සමාන mc ඊට දාලා ඔන්න ගණනය කිරීම කරන්න පුළුවන්. හරිද? දැන් කරන විදිය මම සරලව කියලා දෙන්නම්. ඔයාලගේ පොත්වල එහෙම තියෙන ටිකක් සංකීර්ණ ක්‍රමයක් තියෙනවා. අර ප්ලාස්ටික් කෝප අරගෙන වටේ පුළුන් තියලා එන වැඩ ගොඩක් තියෙනවා. මම හරිය ඒක කියලා දෙන්නම්. ඊට කලින් මම සරලව මේක කියලා දෙන්නම් ඔයාලට. තාම සරලව මම කියලා දෙන්නම්. හොඳට අහගන්න හැමෝම. අපි මෙහෙම කරන්නේ. මෙන්න එක බීකරයක් ගත්තා. මෙන්න එක බීකරයක් ගත්තා. මේ බීකරේ තියෙනවා HCl මිලිලිටර 50යි. ඔන්න එක බීකරයක් ගත්තා. එයාගේ තියෙන HCl මිලිලිටර 50. තව බීකරයක් ගන්න. මේකේ තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මිලිලිටර 50යි. හරි? මෙයාගේ තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලිටර 50. මෙයාගේ තියෙන HCl මිලිලිටර 50ක්, මෙයාගේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලිටර 50ක් තියෙනවා. දැන් අපි මොකද කරන්නේ? මේ දෙන්න එකට එකතු කරනවා. මේ දෙන්න අපි එකට එකතු කරනවා වෙනත් භාජනයක. එකතු කරන්න කලින් මොකද කරන්නේ? අපි මෙයාට උෂ්ණත්වමානයක් දාලා අපි මෙයාගේ උෂ්ණත්වය මැන ගන්න ඕනේ. දැන් මේක පරිසරයේ තියෙන සාමාන්‍ය පරිසරයේ. දැන් මේ වෙලාවේ අපේ පරිසරය අපි තුන මේ වෙලාවේ දැන් මම මේ පන්තියේ කරන මේ කාමරය තුල උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි කියලා හිතමු. 25ට වඩා වැඩි. අපි තුන 28යි කියලා. සෙල්සියස් අංශක 28යි. මේ මම මේ පන්ති කාමරය තුල උෂ්ණත්වය සෙල්සියස් අංශක 28යි කියලා අපි හිතමු. සෙල්සියස් අංශක 28 නම් ඒ වෙලාවේදී දැන් මේ බෝඩ් එකේ උෂ්ණත්වය 28යි. බිත්තිවල උෂ්ණත්වය 28යි. මේ මම අතේ තියාගත්තේ නැතුව නිකන් එළියේ තිබ්බා. මම අතේ තියෙන පෑන වෙනස් වෙනවා. ඒ මගේ ඇඟි උෂ්ණත්වය වෙනවනේ. මේ පෑන ගත්තොත් මෙයාගේ 28යි. මේ තියෙන ගොඩක් වස්තු වල උෂ්ණත්වය මේ කාමර උෂ්ණත්වයට සමානයි. ඒකට හේතුව තමයි ඒ උෂ්ණත්වය සමතුලිත වෙලා තියෙන්නේ. ඒ ඔක්කොම ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි කෙනෙක් ඉන්නා නේ අඩු කරගන්න. අඩු කෙනෙක් ඉන්නා නම් වැඩි කරගෙන එකම මට්ටමකට එනවා. අපි ඒකට කියනවා ඒක ගතික සමතුලිතතාවට පත්වීම කියලා කියනවා. ඒක අපි ඊළඟ පාඩෙම ඉගෙන ගන්න වැඩිද. එතකොට සාමාන්‍යයෙන් පරිසරයේ උෂ්ණත්වයට පත් වෙනවා සියලුම ද්‍රව්‍ය ටික වෙලාවක් ගියාට පස්සේ. දැන් එතකොට අපි තුම මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 28යි කියලා. HCl ද්‍රාවණීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 28යි කියලා අපි හිතමු. එයා 28යි. අපි ඊට පස්සේ මේ උෂ්ණත්වමානෙම දාන්නේ නැහැ. හරි? ඇයිද මේ උෂ්ණත්වමාන HCl ගෑවිලා. ඒක මේකට දැම්මොත් මෙතෙන්දී ඒක ප්‍රතික්‍රියා කරනවා. අර HCl ගෑවිච්ච උෂ්ණත්වමානෙ මේකට එබුවොත් එහෙනම් මේ දෙන්න ප්‍රතික්‍රියා කරනවා. මට කියන්න අර උෂ්ණත්වමානෙ මේකට දානවනම් අපි මොකද්ද කරන්න ඕනේ එහෙනම්? අවුරුදු කියන්න බෑ. අර උෂ්ණත්වමානෙන් දැන් මේක මනිනවනේ. ඒක උෂ්ණත්වමානය තියෙන්නේ. ඒකෙන් දැන් මේක මනින්නත් ඕනේ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? පිරිසිදු ජලයෙන් සෝදලා දාන්න පුළුවන්. right මේක අපිට පුළුවන් හොඳ පිරිසුදු ජලයෙන් සෝදන්න. ගලාන ජලයෙන් මේක සෝදනවා.
සෝදලා නිකම්ම දාන්නේ හොඳට රෙදි කෑල්ලකින් පිහින්න ඕනේ. පිහලා තෙත නැති වෙන්නේ. ඇයි ඒ? රෙදි කෑල්ලකින් පිස්සි නැත්නම් ඒකේ වතුර බින්දු තිබුණොත් මේක මෙයාත් එක්ක එකතු වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ සාන්ද්‍රණය වෙනස් වෙනවා. එහෙනම් වතුරත් එකතු වෙන්න දෙන්නේ නැහැ අපි මේකට. අපි මේකට වතුරත් එකතු වෙන්න දෙන්නේ නැහැ. අපි මොකද කරන්නේ? HCl එකට දාලා උෂ්ණත්වය මැන්න නම් ඊළඟ පාර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට දාන්න කලින් උෂ්ණත්වමානය හොඳට සෝදලා පිරිසුදු කරලා රෙදි කෑල්ලකින් පිහලා එහෙම නැත්නම් අපිට ගන්න පුළුවන් පෙරාන් කඩදාසියක් එහෙම නැත්නම් සර්වියට් පේපර් එකකින් මේක පිහලා තෙත නැති කරලා තමයි මේකට දාන්න ඕනේ. අන්න එහෙම අපි මේ දෙන්නගේ උෂ්ණත්ව වෙනවමයි. දැන් මෙයාගේ උෂ්ණත්වයත් අපි මේකමයි. බැරි වෙලාවත් එක්කෙනෙක්ගේ උෂ්ණත්වය වැඩි වෙලා තිබ්බොත් අරයා 28 තිබ්බි මෙයා 29 තියෙනවා. එක්ක මෙයා 28 තිබ්බි මෙයා 27 වෙලා නම් එක්කෙනෙක් උෂ්ණත්වය වැඩි. ආන් ඒ වෙලාවේ මොකද කරන්නේ? පරීක්ෂණය කරන එක පොඩ්ඩක් නතර කරලා දෙන්නගේ උෂ්ණත්වය එක සමාන වෙනකන් ටික වෙලාවක් අපි ඉන්නවා. සාමාන්‍ය විනාඩි 10ක් 15ක් ඉන්නකොට දෙන්නගේ උෂ්ණත්වය එක මට්ටමකට එන්න පුළුවන්. මොකද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක ජලයේ දිය කරාම එයා රත් වෙනවා ටිකක්. එයා උෂ්ණත්වය වැඩි වෙනවා. ඊට පස්සේ එයා ටික කාම උෂ්ණත්වයට එන්න ඕන. HCl ටිකක් ජලයේ දිය කරද්දී අර සාන්ද්‍ර HCl ජලයේ දිය කරද්දී පොඩ්ඩක් උෂ්ණත්වය වැඩි වීමක් එනවා. ඊට පස්සේ ආයි යම් මට්ටමකට ආයි ඒක සාමාන්‍ය පරිසර උෂ්ණත්වයට එනකන් ටික වෙලාවක් තියෙන්න ඕන. අන්න එහෙම දෙන්නගේ උෂ්ණත්වය සමාන වෙනකන් ඉන්නවා. දැන් අපි තුමු දෙන්නගේ උෂ්ණත්වය සමානයි. මෙයත් 28යි. ආන්න දැන් හරි. දැන් අපි මේ දෙන්න එකට එකතු කරනවා. වෙන වාදනයකට එකට එකතු කරනවා. වෙන වාදනයකට එකට එකතු කරලා මොකද අපි කරන්නේ? මේක වීදුරු කූරකින් පොඩ්ඩක් කලකනයි හොඳට දෙක මිශ්‍ර වෙන්න ඕන. ඒ අතර මේ උෂ්ණත්වමානයම නම් පාවිච්චි කරන්නේ මෙයාට මේක දාන්න කලින් මොකද කරන්නේ? අර කලින් වගේ හොඳට සෝදලා පිරිසුදු කරලා අපි තියාගෙන ඉන්න ඕනේ මේ දෙන්න එකතු කරන්න කලින්. දැන් මෙයා එකතු කරපු ගමන්ම අපි එක පැත්තකින් මේකේ උෂ්ණත්වමානය තියෙනවා. උෂ්ණත්වමානය තියෙනවා. ඊළඟට ඊට අමතරව අපි මෙහෙම මේ හැන්දක් නෙමෙයි මේකට කියන්නේ අපි මාන්තය කියලා. මාන්තය කියලා කියන්නේ මේක පොඩ්ඩක් මිශ්‍ර කරන්න තියෙන කම්බියකින් හදපු එකක්. මේක කම්බිය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ප්ලාස්ටික් එකක් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට කම්බි තියෙන්නේ. කම්බිය යොදාගන්නේ අපි ජලයේ උෂ්ණත්වය ඉහළම ඒ වගේ වෙලාවක. ප්‍රතික්‍රියාවක් සිදු වෙනකොට අම්ලපස්න ප්‍රතික්‍රියාවක් සිදු වෙනකොට අපි ওই කම්බිය කියන එක ගන්න. අපි ගන්න එතෙන්දී වීදුරු කූරක්. ඒ කියන්නේ අම්ල සහ බස්ම සම ප්‍රතික්‍රියා නොකරන දෙයක් තමයි අපි ගන්න. දැන් මේකෙන් අපි මේක හොඳට මිශ්‍ර කරනවා කූරු ගන්න. අන්න එතකොට මෙයාගේ උෂ්ණත්වය දැන් බලන්න. අපිට පේනවා මෙයාගේ උෂ්ණත්වය ටික වැඩි වෙලා උපරිමයට අපි එක්කෙනෙක් දැන් එක අතකින් මේක කූරු ගන්න ගමන් අනිත් අතින් මෙහෙම බලන් ඉන්න. පුළුවන් උෂ්ණත්වමානය එහෙම දාලා එක අතකින් කූරු ගන්න ගමන් අනිත් එකෙන් උෂ්ණත්වමානය දිහා මෙහෙම බලාගෙන ඉන්නවා. හරි. මෙහෙම බලාගෙන ඉන්න. බලන් ඉඳි අපිට පේනවා තේසියසක 28 සාමාන්‍ය තිබ්බේ. මේක 29 30 31 33 කියලා 37 38 වගේ යනකම් ඔන්න යනවා දැන්. අපි 38 දක්වා ගියා කියලා. 38ට ගිහින්ලා ආයෙ ටික පහළ බහිනවා. 38 දක්වා ගියා ආයෙ ටික දැන් මොකද වෙන්නේ? පහළ බහිනවා. අපි හිතුවා මෙයාගේ උපරිම ආවා 38. දැන් ඊට පස්සේ මෙයා දැන් පහළ බහිනවා. පහළ බහිනවා කියන්නේ දැන් ප්‍රතික්‍රියාව තවදුරටත් සිදු වෙනවද නැත්නම් ප්‍රතික්‍රියාව සිදු වෙලා ඉවරද? කියන්නේ මෙයා දුෂ්ණත්වය දැන් පහළ බහින්න පටන් ගත්තා කියන්නේ ප්‍රතික්‍රියාව තවදුරටත් සිද්ධ වෙනවද නැත්නම් ප්‍රතික්‍රියාව දැන් සිදු වෙලා ඉවරයිද? සිදු වෙලා ඉවරයි. දැන් ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා ඉවරයි. දැන් ප්‍රතික්‍රියාව අවසන්. දැන් ප්‍රතික්‍රියාව ඉවරයි. දැන් ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ නැහැ. හරි? දැන් ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ නැහැ. දැන් ඔන්න එහෙනම් අපි දන්නවා දැන් ප්‍රතික්‍රියාව ඉවරයි කියලා. අපි දැන් මෙතනදී ලියා ගන්න ඕනේ උපරිම උෂ්ණත්වය කියන්නේ ප්‍රතික්‍රියාව සිදු වෙලා තාපය පිට කරලා උපරිම පිට කරනකොට පිට කළාම තමයි උෂ්ණත්වය උපරිම වැඩි වෙන්නේ. ඊට පස්සේ එතනින් යන සාමාන්‍ය සිතිවිලිම ආයෙනවා. ඕනෑම වස්තුවක් රත් වුණාට පස්සේ වතුර එකක් කුණු කරා ස්විච් එක ඕෆ් කළාට පස්සේ හීටර් ජෝබුයි ඉතින් එහා ටික නිවෙන්නට පටන් ගන්නවා. තේ එකක් හදලා දුන්න වෙලාවෙ නම් තේ එක නිවෙන එක නෙවෙන්නේ. හත් වෙන්නේ නැහැ දිගට. නේ? ආනියම දැන් මෙයා ටික නිවෙන්න පටන් ගන්නවා. උෂ්ණත්වය අඩු වෙනවා. අඩු වෙලා මෙයා සාමාන්‍ය පරිසර උෂ්ණත්වය දක්වා ආයෙන්න පටන් ගන්නවා. හරිද?
අනේ ඒ නිසා දැන් මෙයා උපරිම උෂ්ණත්වය උන ලකුණු කරගත්තා. දැන් උන අපි දන්නවා මෙයාගේ උෂ්ණත්වය උපරිම නේ. ඔන්න දැන් මෙයා හිටියේ 28 උෂ්ණත්වය උපරිම 30ට දක්වා ගියා. එහෙනම් මට කියන්න උෂ්ණත්වය වෙනස කොච්චරද? උෂ්ණත්වය වෙනස කොච්චරද? සෙල්සියස් අංශක 10යි. උෂ්ණත්වය වෙනස ඒ කියන්නේ θ සමානයි 10යි. සෙල්සියස් අංශක 10යි. θ සමානයි සෙල්සියස් අංශක 10යි. හරි. දැන් මෙයාගේ ස්කන්ධය m කොච්චරද m? ස්කන්ධයක් අපිට කිව්වේ නැහැ. නේ ස්කන්ධයක් අපිට කිව්වේ නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඊළඟට මෙයාගේ විශිෂ්ට තාපදාරිතාව සිම්පල් C අපිට ඒක කියලාත් නැහැ. දැන් මෙහෙම දෙයක් තියෙනවා. අපි දන්නවා ජලයේ විශිෂ්ට තාපදාරිතාව 4200යි. දැන් අපි මෙතෙන්දී පොඩි උපකල්පනයක් කරනවා. මොකක්ද උපකල්පනය? අපි හිතනවා මේක මෙහෙම වෙන්න ඇති කියලා. මොකද්ද? HCl වල. ඒ කියන්නේ මේ ජලීය HCl වැඩිපුර තියෙන ජලය. HCl අඩුයි. තනුක HCl වැඩිපුර ජලය. මේකේ වැඩිපුර ජලය තියෙන නිසා අපි හිතනවා මෙතන තියෙන HCl වල ඒ කියන්නේ මේ තනුක හයිඩ්‍රොක්ලොරික් අම්ලයේ විශිෂ්ට තාපදාරිතාවත් ජලයේ විශිෂ්ට තාපදාරිතාවමයි කියලා අපි උපකල්පනය කරනවා. මෙතන තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙයත් තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙන්න මේ අවස්ථාවේදී අපි හිතනවා මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලත් විශිෂ්ට තාපදාරිතාව ජලයේ විශිෂ්ට තාපදාරිතාවමයි කියලා අපි හිතනවා. ඊට පස්සේ මේ දෙන්න එකතු වෙලා මෙතන හැදෙනවා මොනවද? මෙතන හැදෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලය. සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලය. එතනත් වැඩිපුර තියෙන ජලය සෝඩියම් ක්ලෝරයිඩ් අඩුයි. මේ ඒ නිසා මේ හැදෙන ද්‍රාවණයේ හැදෙන ඵලයේ විශිෂ්ට තාපදාරිතාව ජලයේ විශිෂ්ට තාපදාරිතාවට සමානයි කියලා අපි ඔන්න හිතනවා. ඔන්න උපකල්පනය. එතකොට මෙයාගේ මේ තුන් දෙනාගේම විශිෂ්ට තාපදාරිතාව අපි උපකල්පනය කරනවා 4200යි ජූල් kg ඍණ 1 සෙල්සියස් අංශක ඍණ 1. හරි අපි හිතුවා දැන් ඕක 100%ක් නිවරදිව ඕක ඔය පරීක්ෂණය කරනවා නම් හරි 100%ක් නිවරදිව පරීක්ෂණය කරනවා නම් අපිට මෙයාගේ විශිෂ්ට තාපදාරිතාව හරියටම ගන්න ඕනේ. මෙයාගේ හරියටම ගන්න ඕනේ. ඊට පස්සේ ටිකක් සංකීර්ණ ගැටලුවක් තමයි විසඳන්න තියෙන්නේ. ඒව ඔයාලට නෑ. ඒව උසස් පෙළටවත් නෑ. මේවා වෙනම විශිෂ්ට තාපදාරිතාව හොයාගෙන විසඳන්නේ උසස් පෙළටවත් නෑ. ඒව තියෙනවා. විශ්වවිද්‍යාලේ රසායන විද්‍යාව වෙනම විශේෂ වේදි උපාධියක් විදිහට හදානකොට ඔන්න මේකත් ඉරව වෙනවා වෙනම. ඉතින් ඉතර දුර තියෙනවා දැන් ඕනේ නෑනේ. ඒව දැන් අතහරින්න. හරි? එතෙන්ද ගියොත් අපිට ඒක ගන්න පුළුවන් වෙයි. එහෙනම් මේක හරි. දැන් ඊළඟ එක ස්කන්ධය. දැන් මෙතන තියෙන හයිඩ්‍රොක්ලොරික් අම්ලය තනුක. මෙතන තියෙන තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙතන එනවා සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලයේ මිශ්‍රණයක්. ඇත්තටම ගත්තොත් ජලයේ ඝනත්වයයි මේවයි ඝනත්වයයි වෙනස්. සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ ලුණු වතුරනේ. මේ ලුණු වතුරේ ඝනත්වයයි මේ හයිඩ්‍රොක්ලොරික් අම්ලයේ ඝනත්වයයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල ඝනත්වයයි වෙනස්. වෙනස් කිව්වට පොඩි වෙනසක් තියෙනවා. ජලයේ ඝනත්වයටම ආසන්නයි පොඩ්ඩක් වෙනස්. පොඩ්ඩක් වැඩි නේ. චුට්ටක් වැඩි ගතියක් තියෙනවා. ජලයේ ඝනත්වයේ ඝන මීටර කිලෝග්‍රෑම් 1000යිනේ. මෙයාගේ 1001ක්. මෙයාගේ 1001ක්. ඔය වගේ පොඩි ගානක් චුට්ටක් වැඩි වෙනවා. ඒ නිසා අපි මෙතෙන්දී මේ තුන් දෙනාගේම ඝනත්වය සමානයි කියලා උපකල්පනය කරනවා. මේ තුන් දෙනාගේම ඝනත්වය සමානයි කියලා උපකල්පනය කරනවා. තුන් දෙනාගේම ඝනත්වය සමානයි. එහෙනම් මෙතන n සමානයි මොකද්ද? අපි ස්කන්ධයන ගන්න නේ ඝනත්වය සමානයි. හරි මේ තුන් දෙනාගේ ඝනත්වය B සමානයි 1000යි kg m ඍණ 3. හරි මේ තුන් දෙනාගේම ඝනත්වය සමානයි කියලා ගන්න. ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව නේ. ඝනත්වය කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව. දැන් එතකොට මෙයාලගේ ඝනත්වය මේ ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000යි. මේකම අපි පරිවර්තනය කරන්න ඉගෙන ගත්තා. 8 වසරේදීත් ඉගෙන ගත්තා මේක. ඝනත්වයේ ඝන මීටරයට කිලෝග්‍රෑම් වලින් දෙන්නත් පුළුවන්. ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් වලින් දෙන්නත් පුළුවන්. ඝන මීටරයට කිලෝග්‍රෑම් තියෙන එකක් ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් කරන්න 1000න් බෙදන්න. එච්චරයි. ඝන මීටරයට කිලෝග්‍රෑම් තියෙන එකක් ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් කරන්න 1000න් බෙදන්න. ඒ කියන්නේ මෙයා 1000න් බෙදුවම එකයි. එතකොට කිලෝග්‍රෑම් නෙමෙයි මොකද්ද ග්‍රෑම්.
මෙතන ඉන්නේ ඝන මීටර නෙමෙයි ඝන සෙන්ටිමීටර වුණ බව. ජලයේ ඝනත්වය අපිට ලියන්න පුළුවන් ආකාර දෙකක්. එකක් තමයි ඝන මීටර කිලෝග්‍රෑම් 1000. එහෙම නැත්නම් ඝන සෙන්ටිමීටර ග්‍රෑම් 1යි. ඝන සෙන්ටිමීටරයක් කියන්නේ මිලිලීටර 1යි. ඝන සෙන්ටිමීටරයක් කියන්නේ මිලිලීටර 1යි. එහෙනම් මට මේක අනුව කියන්නේ මේ ඝන සෙන්ටිමීටරයක් කියන්නේ මිලිලීටර 1යි නා. දැන් මේ ඔක්කොගෙම ඝනත්වය සමානයි කියලා අපි උපකල්පනය කළා. නේ? දැන් මෙතන මිලිලීටර කීයක් තියෙනවද ඔක්කොම මෙතන? මෙතන මිලිලීටර කීයක් තියෙනවද? 100ක්. මෙතන තියෙනවා මිලිලීටර 100ක්. මිලිලීටර 100ක් කියන්නේ ඝන සෙන්ටිමීටර නම් කීයද? 100යි. 100යි. නේ? මිලිලීටර 100ක් කියන්නේ ඝන සෙන්ටිමීටර නම් 100යි. ඝන සෙන්ටිමීටරය ග්‍රෑම් 1යි නා. ඝන සෙන්ටිමීටරය ග්‍රෑම් 1යි නා. ඝන සෙන්ටිමීටර 100ක ස්කන්ධය කොච්චරද? ඉක්මනට කියන්න හදලා කියන්න. ඝන සෙන්ටිමීටරය ග්‍රෑම් 1ක් ස්කන්ධය තියෙනවා නම් ඝන සෙන්ටිමීටර 100ක ස්කන්ධය කොච්චරද කියලා අහන්න. ග්‍රෑම් 100යි. කියන්නේ අදලා කියන්නේ ඉක්මනට 100යි. ග්‍රෑම් 100යි. ග්‍රෑම් 100යි. නේ? එහෙනම් මෙයාගේ ස්කන්ධය ග්‍රෑම් 100යි. මෙයාගේ ස්කන්ධය ග්‍රෑම් 100. දැක්කනේ අපි එතෙන්දි උපකල්පනයක්. මොකක්ද උපකල්පනය? තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ ඝනත්වය, තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල ඝනත්වය, සෑදෙන ලවණ ද්‍රාවණයේ ඝනත්වය මේ තුනම ජලයේ ඝනත්වයට සමානයි කියලා අපි හිතුවා. දැක්කද? මේ තනුක HCl වල ඝනත්වය, තනුක හයිඩ්‍රොක්ලෝරික් තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල ඝනත්වය, සෑදෙන ලවණ ද්‍රාවණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයි කියලා අපි උපකල්පනය කරා. ඊට කලින් උපකල්පනය කරා තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ විශිෂ්ටතාවධාරිතාවත්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල විශිෂ්ටතාවධාරිතාවත්, අවසානයේ සෑදෙන ලවණ ද්‍රාවණයේ විශිෂ්ටතාවධාරිතාවත් සමානයි කියලා අපි උපකල්පනය කරා. ඔන්න උපකල්පන දෙකක් තියෙනවා මෙතන. හොඳ හරි. උපකල්පන දෙකක් දැනලා තියෙනවා. හරි. ඒ කියන්නේ මෙයාලගේ විශිෂ්ටතාවධාරිතා සමාන ජලයේ විශිෂ්ටතාවධාරිතාවට සමානයි කියලා උපකල්පනය කිරීම. මේ තුන් දෙනාගම ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයි කියලා උපකල්පනය කිරීම. හරි. ඒ නිසා මෙතන එනවා n සමානයි ග්‍රෑම් 100යි. ඕන ග්‍රෑම් වලින් තියෙන්නේ. ඔන්න තියෙන ග්‍රෑම් වලින් හරි. දැන් ග්‍රෑම් වලින් තියෙන්නේ. ග්‍රෑම් වලින් තියෙන එක දැන් අපි කිලෝග්‍රෑම් කරගන්න ඕනේ සමීකරණයට දානකොට. එහෙනම් q සමානයි mc θ. q සමානයි mc θ. මෙන්න q සමානයි m කියන්නේ ග්‍රෑම් 100යි මේක කිලෝග්‍රෑම් කරගන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? 100 බෙදුවා 1000න්. දැන් එනවා කිලෝග්‍රෑම්. m c කියන්නේ විශිෂ්ටතාවධාරිතාව. 4200යි ජූල් kg ඍණ 1 සෙල්සියස් අංශක ඍණ 1. වැඩි කරා. උෂ්ණත්ව වෙනස ආවා. සෙල්සියස් අංශක 10යි. සෙල්සියස් අංශක 10යි. හරි. දැන් තියෙන සුළු කරන්න. සුළු කරන එක නම් මහලුක දෙයක් නේද? මෙතන බිංදු දෙකකට මෙතන බිංදු දෙකක් කැපෙනවා. තව 10ක් ඉතුරුයි. මේ 10ට මෙතන මේ 10 කැපෙනවා. හරි මේ උඩ මෙහෙම කපන්නත් තිබ්බ ඕනේ. ඒකට 100 වැඩි කිරීම 42 වැඩි කිරීම එච්චරනේ. 100 වැඩි කිරීම 42 අර 10 ඉවරනේ. ආයෙනවා අර කලින් එතන. 140 දැන් ඊට අමතරව තව තියෙනවා. ඒක කපන්න එපා. කිලෝග්‍රෑම් මේක මේක කැපෙනවා. මේ සෙල්සියස් අංශ කියන මෙයා කැපෙනවා. ඉතින් ජූල් විතර. 100 වැඩි කිරීම 42. මෙතන උත්තරේ 4200යි ජූල්. ආන්දකද? ඔය එන්නේ මොකද්ද? මේ ජූල් 4200 කියලා මොකද්ද? HCl ඝන ඩෙසිමීටරයක මවුල එකක HCl මිලිලීටර 50ක් සහ ඝන ඩෙසිමීටරයක මවුල එකක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිලිලීටර 50 එකිනෙක ප්‍රතික්‍රියා කරාට පස්සේ පිට කරපු තාප ප්‍රමාණය මේ තියෙන්නේ. පිට කරපු තාප ප්‍රමාණය ජූල් 4200යි. ඔන්නෝම තමයි අපි ඔක ගණනය කරගන්නේ. හරි.
දැන් එතකොට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මෙතෙන්දි තව දෝෂ තියෙනවා. සමහර විට මේ උත්තරේ එන්නේ දැන් මේ ආවට මේ උත්තරේ. මේක මීට වඩා වෙනස් වෙනවා. අයි මොකද්ද වෙන්නේ? දැන් මෙයා මේ ප්‍රතික්‍රියා කරාම මේ ප්‍රතික්‍රියාවේ කොටසකින් මේ භාජනය රත් වෙනවා නේද? දැන් මේ ප්‍රතික්‍රියා කරද්දී මේක රත් වෙනවා. එතකොට මේ භාජනය රත් වෙන්නේ නැද්ද? කියන්න බලන්න. මේ භාජනය රත් වෙන්නේ නැද්ද? රත් වෙනවා. භාජනය රත් වෙනවා. භාජනය රත් වෙන. එතකොට භාජනය මගින් තාපය දැන් මෙයා මේ ප්‍රතික්‍රියාවේ හැදෙන තාපයෙන් කොටසක් මේ භාජනය උරා ගන්නවා. මේ ප්‍රතික්‍රියාවෙන් ලැබෙන තාපයෙන් කොටසක් මේ භාජනය උරා ගන්නවා. ඊට අමතරව මේ බාහිර පරිසරයට මේ තාපය පිට වෙලා යන්නේ නැද්ද? බාහිර පරිසරයට මේ තාපය පිට වෙලා යන්නේ නැද්ද? බාහිර පරිසරයට මේ තාපය පිට වෙනවද බලන්න. දැන් මෙතන ජූල් 4200ක් මෙහෙම ආවට. මෙතන ජූල් 4200ක් මෙහෙම ආවට. හරිද? මේ 4200ට අමතරව තව තාපය හදලා මෙයා. මේ ප්‍රතික්‍රියාවේ ඊට වඩා තව තාපය හදලා. ඒත් දැන් අපිට මේකේ උෂ්ණත්වය වැඩි වෙච්ච ටික විතරනේ. හැබැයි අපි මේ වෙලාවේදී මේ භාජනේ මේ වීදුරු බඳුනේ උෂ්ණත්වය වැඩි වුණා. අපි ඒක ගත්තේ නැහැ. එයාගේ උෂ්ණත්වය වැඩි වුණා. අපි ඒක ගත්තේ නැහැ. ඊට අමතරව බාහිර වායුගෝලයට චුට්ටක් තාපය හානි වුණා. ඒක ගත්තෙත් නැහැ. ඒ දෙකක් ගත්තනම් මේ 4200ට වඩා දැන් ඒ උත්තරෙත් ආවනම් ඒ කියන්නේ මේ භාජනය විසින් උරාගත්ත තාප ප්‍රමාණයයි බාහිර පරිසරයට පිටවෙච්ච තාප ප්‍රමාණයයි ඒ දෙකත් අපේ ගණනය කිරීම වලට ආවනම් හරිද? එහෙමනම් මෙතෙන්දී හදපු මුළු තාප ශක්ති ප්‍රමාණය මේ අපිට ආපු උත්තරයට වඩා වැඩි වෙන්න දෝනේ අඩු වෙන්න දෝනේ? වැඩි වෙනවා. right වැඩි වෙන්න ඕනේ. මේ ඇත්තටම ආවේ නියම උත්තරේ නෙමෙයි. මේ උත්තරේ ඇතුලේ නැහැ. මොනවද නැත්තේ? භාජනය රත් වුණා. ඒකට ගිය තාප ශක්තිය අරගෙන නැහැ. බාහිර පරිසරයේ ශක්තිය හානි වුණා. ඒක අරගෙන නැහැ. අන්න ඒ කියන්නේ මේක දෝෂයක්. මේක දෝෂ සහිත පරීක්ෂණයක්. මේක දෝෂ සහිතයි. හරිද? හරි මට මෙතෙන් දෙනකම් මේ කියලා දුන්න ටික තේරුණා නම් තේරුණාද කියන්නේ? තව මොනවා හරි පැහැදිලි කරන්න ඕනද කියන්නේ? දැන් මේ දක්වා මෙතෙන් දෙනකම් කියලා දුන්න ටික තේරුණාද? මොනවා හරි නොතේරිච්ච එකක් තියෙනවා නම් දැන් අහන්න. හොඳයි. එහෙනම් මම හිතනවා හැමෝටම පැහැදිලි වෙන්න ඇති කියලා. මම පුළුවන් තරම් ඇත්තටම සරල විදිහට කර. පුළුවන් තරම් උපරිම සරලව තමයි මම ඔබ දැන් ඔයාලට කියලා දුන්නේ. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් මෙතෙන්දී ඇත්තටම දැන් මම මේ ටික මකනවා. දැන් මේ ගණනය කිරීම කරපු හැටි දැන් දන්නවලා හරි. දැන් ඔන්න ඔය විදිහට ගණනය කරලා අපි හොයා ගන්නවා මේ ප්‍රතික්‍රියාව සිදුවීමේදී කොච්චර තාප ප්‍රමාණයක් පිට වුණාද කියලා අපි හොයාගන්නවා. කොච්චර තාප ප්‍රමාණයක් පිට වුණාද? මේ තියෙන පිට වෙච්ච තාප ප්‍රමාණය. ඕක තමයි ප්‍රතික්‍රියාවට අදාළ තාප ශක්ති විපර්යාසය. මෙන්න මෙච්චර. ඕක වෙන එක තමයි කරන්නේ. ආලෝක දෙයක් නැහැ. අර දැන් මම ඉස්සෙල්ලා කියවනේ මේකේ දෝෂාව කියලා. මේකේ තිබ්බ දෝෂ දෙකක් තිබ්බා. මොකද්ද දෝෂ දෙක මට කියන්න බලන්න. මේකේ දෝෂ දෙකක් මම ඔයාලට හඳුන්වලා දුන්නා. මොකද්ද මේ දෝෂ දෙක කියන්න බලන්න. බාහිර පරිසරයට තාපය පිටවීමත් වාජනය රත් වීමත්. right. මේ පරීක්ෂණය කිරීමේදී හරි මේකේ තියෙන දෝෂ දෙක තමයි මේ පරීක්ෂණය කිරීමේදී මේ බඳුන රත් වෙලා බඳුන විසින් තාපය යම් ප්‍රමාණයක් අවශෝෂණය කරනවා. ඒක අපේ ගණනය කිරීමේට අහුනේ නැහැ. ඊළඟට මේ බඳුන රත් වුණාට පස්සේ තව කොටසක් පරිසරයේ තාපය මුදා හැරෙනවා. බඳුන රත් වෙනවා විතර නෙමෙයි බඳුනේ තව පරිසරයේ තාපය මුදා හැරෙනවා. එතකොට පරිසරයේ නිදහස් වෙච්ච තාපය ඒකත් අපේ ගණනය කිරීමට අහුනේ නැහැ. අපේ ගණනය කිරීමට අහුනේ මේ ඇතුලේ ද්‍රවය මේ ඇතුලේ හැදිච්ච ද්‍රවය ඒකේ උෂ්ණත්වය වැඩි වීම විතරයි. අන්න ඒක දෝෂ දෙකක්. මෙන්න මේ දෝෂ අපිට අවම කරගන්න පුළුවන්. මේ දෝෂ අවම කරගන්න පුළුවන්. මේ දෝෂ අවම කරගන්න තමයි මෙන්න මේක යොදාගන්නේ. වීදුරු භාජනයක් වෙනුවට අපි යොදාගන්නේ ස්ටයිරෝෆෝම් භාජනයක්. දැන් වීදුරු භාජනය තාපය උරා ගන්න එන්න ඊනොට අපි යොදාගන්නේ ස්ටයිරෝෆෝම්. ස්ටයිරෝෆෝම් භාජනයක් කියන්නේ රිජිෆෝම් බඳුන.
ගැටලුවක් නැහැ ඍජුවම භාජනයකට දැම්ම කියලා ඍජුවම මේක ආම්ල ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ බස්ම ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ. ඒ නිසා මේක ගැටලුවක් නැහැ. ඔයාලා දන්නවද මේ ස්ටයිරිෆෝම් බඳුනක් ඍජුෆෝම් කෝප්ප දැකලා තියෙනවද? ඍජුෆෝම් කෝප්ප දැකලා තියෙනවද? දැකලා නැද්ද? නෑ. ඔයාලා දන්නවද නෙස්කැෆේ කෝප්ප? නෙස්කැෆේ කෝප්පේ දන්නවද? ඔව් සර්. ඔව් නෙස්කැෆේ සර්. කෝප්පේ ටිකක් නෙස්කැෆේ කෝප්පේ ටිකක් මේ ඍජුෆෝම් මිශ්‍රයි. හරි නෙස්කැෆේ කෝප්පේ ටිකක් ඍජුෆෝම් මිශ්‍රයි. අපිට ස්ටයිරිෆෝම් බඳුනක් ගන්න බැරි නම් මේ නෙස්කැෆේ කෝප්පයක් ගත්තත් හරි. නෙස්කැෆේ කෝප්පයක් අරගෙන ඒක වටේ පුළුම් මතන්න ඕනේ. පුළුම් මතන්නයි කියලා මම කියන්නේ. අර ඔයාලා දන්නේ නැද්ද අර ෆ්‍රයිඩ් රයිස් දෙන ඍජුෆෝම් මේ තියෙන එක අර බත් එහෙම දාන මේ පෙට්ටියක් වගේ එකක් දැකලා නැද්ද? දැකලා තියෙනවා. ෆ්‍රයිඩ් රයිස් එක දාන එක මෙහෙම දාලා තියෙනවා මෙහෙම තරස් කරලා තියරලා තියෙනට ව්‍යංජන ටික දාලා මෙහෙම කන්නේ නේ ඔය තියෙන්නේ ඒවා ස්ටයිරිෆෝම් බඳුන ඒ විදිහට හදපු කෝප්ප තියෙනවා తాවකාලිකව ඒ කියන්නේ ඒ ශනිකව තේ එකක් බිව වීසි කරන්න ශනිකව බීම් එකක් ගත්තා බිව්වා වීසි කරන්න තියෙන එහෙම කෝප්ප තියෙනවා හරිද අන්න ඒව තමයි අපි කියන්නේ ස්ටයිරිෆෝම් බඳුන් කියලා අන්න ඒව එකක් අපි හොයාගන්න ඕනේ ඒකක් හොයාගන්න ඕනේ. ඒකක් හොයාගන්න නැත්නම් අපිට කරන්න පුළුවන් හොඳ වැඩක් තමයි. මොකද්ද? අර මේ මොනවාද මේ ඔය නෙස්කැෆේ කෝප්පයක්. ඒක කාඩ්බෝඩ් මිශ්‍රණයක් තියෙනවා. කාඩ්බෝඩ් කියන එකත් වීදුරු තරම් තාපය අවශෝෂණය කරන්නේ නැහැ. අපි ස්ටයිරිෆෝම් නැත්නම් අර වගේ බඳුනක් ගන්නවා. අරගෙන දැන් මේ බඳුන මේ තියෙන මේ බඳුන. වීදුරු නෙමෙයි අපි ගත්තේ. ඍජුෆෝම් බඳුනක් එහෙම නැත්නම් අර නෙස්කැෆේ කෝප්පයක් වගේ එකක්. අරගෙන මේක වටේම පුළුම් අලවනවා අපි. පුළුම් ඔතනවා. මේක වටේ සම්පූර්ණයෙන් පුළුම් වලින් ආවරණය කරනවා. පුළුම් කියන්නේ තාප පරිවාරකයක්. right. දැන් එනවා මෙහෙම කළේ ඇයි කියලා දැන් ඔයාලට කියන්න පුළුවන්. ස්ටයිරිෆෝම් බඳුනක් අරගෙන වටේ පුළුම් වලින් ආවරණය කළේ ඇයි කියලා මට දැන් කවුරු හරි කියන්නේ? තාපය අවශෝෂණය වීම වළක්වන්න. දැන් අර ඔයාලා දන්නව නේද අර පාරේ අර අයිස්ක්‍රීම් අරන් යන්නේ බයිසිකල් එකේ බැඳගෙන පෙට්ටියක් ලී පෙට්ටියක් තියෙන ඔකසේ අයිස්ක්‍රීම් තියෙනවා. ඒක ඇත්තට මේක ඇතුලේ තියෙන ලී පෙට්ටිය ඇතුලේ තියෙන රිජිෆෝම් පෙට්ටියක්. ඔය කඩවල මාළු කියන කට්ටිය බලන්න තඩි රිජිෆෝම් පෙට්ටියක තමයි මාළු දාගෙන අයිස් කර දාලා. අයිස් කර දිය වෙන්නේ. හේතුව තමයි රිජිෆෝම් යන ස්ටයිරිෆෝම් හරහා තාපය ගමන් කරන්නේ නැහැ. අයිස් කර දිය වෙන්න නම් බාහිරින් තාපය ඇතුලට එන්න ඕනේ. රිජිෆෝම් එක හරහා තාපය ඇතුලට යන්නේ නැති නිසා අයිස් කර දිය වෙන්නේ. ඔය වගේම තමයි රිජිෆෝම් බඳුනක් ඇතුලේ අපිට පුළුවන් නම් වාජනයකට දාන උණු වතුර එකක්. වාජනයකට උණු වතුර එකක් දාලා ලොකු උණු වතුර එකක් වාජනයකට දාලා රිජිෆෝම් බඳුනක් අතේ තියෙන වහලා තියෙනවා. අර මාළු ගේන පෙට්ටියකම ඇතුලට ලොකුවට ඒ කියන්නේ නිකන් වතුර දැම්මත් මේක නිකන් ඇඹරෙන උණු වෙනවා වගේනේ. එහෙම නැතුව අපි ගන්නවා ලොකු ප්ලාස්ටික් භාජනයක්. ප්ලාස්ටික් භාජනයේ තියෙනවා අර රිජිෆෝම් පෙට්ටිය ඇතුලේ. මේකට හොඳ නටන උණු වතුර එකක් දාලා පියනවා අර රිජිෆෝම් එකේ පියනවා වහලා තියෙනවා. මොකද වෙන්නේ? අපි හවස් වෙලා බලද්දී උණු වතුර එක රස්නෙට තියෙනවා. හේතුව තමයි තාපය පිට උන්නේ. එහෙනම් මෙතනත් එහෙමයි ස්ටයිරිෆෝම් බඳුනක් ගත්තම බඳුන තාපය අවශෝෂණය කරන්නේ නැහැ. අවශෝෂණය කරන්නේ නැහැ නෙමෙයි අවශෝෂණය කරන ප්‍රමාණය තාම අඩුයි. වීදුරු බඳුන යම් තුරට හරි තාපය අවශෝෂණය කරනවානේ ඒ තරම්වත් මෙයා අවශෝෂණය කරන්නේ නැහැ. ඊට පස්සේ හදිස්සියට අවශෝෂණය කළොත් ඒක බාහිර පරිසරයට ගියොත් එහෙනම් මොකද වෙන්නේ? එයා නිවෙනවා ආයි උරා ගන්නවා. ඇයි බාහිර පරිසරයට යනකොට එයාගේ උෂ්ණත්වය අඩු වෙනවා. ආයි යාරකින් උරා ගන්නවා. ආයි බාහිර පරිසරයට යනවා ආයි උරා ගන්නවා. එහෙම නෙවෙන්නේ. මේ උරා ගන්න එක කියන්නේ බාහිර පරිසරයට යන එක නතර කරන් තමයි වටේ පුළුම ගන්න. ඔන්න දැන් අපි ඒ දෝෂය මගහරිනවා. වීදුරු බඳුන වෙනුවට ස්ටයිරිෆෝම් බඳුනක් ගන්නවා. එතකොට ඒකට තාපය උරාගන්නේ. උරාගත්තත් බාහිර පරිසරයට හානි වෙන එක නතර කරනවා අපි මේක වටේ පුළුම් මොතන. ඊළඟට මෙයාගේ කට මේ උඩින් යන්න පුළුවන්. ඒ නිසා මොකද කරන්නේ? මේකට පියනක් දාලා වහනවා ස්ටයිරිෆෝම් පියන. ස්ටයිරිෆෝම් එන පොලිස්ටරීන් වලින් හදපු පියන දාලා වහනවා. වහලා තමයි අපි උෂ්ණත්වමාන ඔක්කොම දාලා අර මන්තයක් ඒ කියන්නේ කූරක් මගින් මේක කූරු ගගා අපි උෂ්ණත්ව වෙනද බලන්නේ.
හරිද? ඔන්න ඔක තමයි දෝෂ මග හරවා ගැනීම සඳහා කරන්න පුළුවන් දේ. එතකොට අර අපිට ආපු උත්තරේ මීට වඩා නිවැරදි පිළිතුරක් බවට පත් කරගන්න පුළුවන්. සමහරවිට අපිට මේක නිකන් තීජ්ජාවේ ඉස්සර දක්වන්නේ මේ විදිහට බංගුණක් දාලා වටේ පුළුන් වලින් ආවරණය කරලා උඩින් පියනකුත් දාලා මේ වැඩේ කරා නම් මේක 38 නෙමෙයි. සමහර විට මෙයා දුෂ්ණත්වය හරිද 41ක් දක්වා විතර ඉහළ නගින්න ඉඩ තියෙනවා. 38 නෙමෙයි 41ක් දක්වා විතර ඉහළ නගින්න ඉඩ තියෙනවා. මොකද ප්‍රතික්‍රියාවෙන් සෑදෙන තාපය සියල්ලම මේ ද්‍රවය තුල තමයි ගබඩා වෙන්නේ. බාහිර පරිසරයට හෝ බඳුනට අවශෝෂණයක් වෙන්නේ නැති නිසා. අන්න බලන්න. එතකොට එහෙම වුණොත් එහෙම අපිට අර කලින් ආපු 4200 කියන අගයට වඩා වැඩි අගයක් ලැබෙන්න ඉඩ තියෙනවා. අනිවාර්යෙන් ලැබෙනවා ප්‍රතිඵලයේ විදිහට. එතකොට මේ පරීක්ෂණය තව වඩා සාර්ථකයි. හරි මට කියන්නකෝ දැන් එතකොට ඒක දැන් ඔයාලට මම කියලා දුන්න එක ඔයාලට තේරුණාද? දැන් මේ කරපු දේ. ඔය කියපු කතාවේ මොනවාට තව පැහැදිලි කරගන්න දෙයක් තියෙනවා, තේරිච්ච දෙයක් තියෙනවා නම් අහන්න බලන්න. කවුරුත් මොකුත් කතා කරන්නේ නැහැ. right මේක තමයි ඒ දැන් අපි කතා කරපු කොටසට අදාළව ඔය දැන් ඔය ප්‍රැක්ටිකල් එකට අදාළ කොටස තමයි මේ තියෙන්නේ. ඒ ප්‍රැක්ටිකල් එක කරන විදිය තමයි තියෙන්නේ. අවශ්‍ය ද්‍රව්‍ය ටික තියෙනවා. මේකේ තියෙන ඝන ඩෙසිමීටර මවුල් 2ක ගන්න කියලා මම අතෙන්දි කිව්ව එකක කියලා. ප්‍රශ්නයක් නැහැ. සමානයි වෙන්න ඕනේ. සාන්ද්‍රණය දෙකේම සමාන වුණා නම් ඇති. හයිඩ්‍රොක්ලොරික් ද්‍රාවණ සමාන පරිමාණ දෙකක් ගන්නවා. බීකර දෙකක් අරගෙන තියෙනවා. උෂ්ණත්වමානයක් අරන් තියෙනවා. පොලියස්ටරීන් එහෙම නැත්නම් රිජිෆෝම් එහෙම ස්ටයිරිෆෝම් කියලා කියනවා අපි. කෝපයක් නෙස්කැෆේ කෝපයක් ගන්න පුළුවන්. වීදුරු කූරක් අපිට අරගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ බඳුනක් තුල මේ අර ස්ටයිරිෆෝම් කෝප දෙකක් එක මත එක තියලා තමයි රඳවලා තමයි මේ පරීක්ෂණේ කරන විදිහ පෙන්නලා තියෙන්නේ. මොකද නැත්නම් කෝප පෙරලෙන්න පුළුවන්. ඒ වගේ ගැටලුත් තියෙනවා. දැන් මෙතන නම් අර වටේ මේ පුළුන් වලින් ආවරණය කරපු බවක් පේන්නේ නැහැ. ඒ වුණාට අපි පුළුන් වලින් ආවරණය කරා නම් තමයි ගොඩාක් හොඳ. සම්පූර්ණ කරන විදිය තියෙනවා. මේක ඔයාලගේ ඉස්කෝලේ පොත්වලත් තියෙනවා. කුඩා බීකර දෙකට වෙන වෙනම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර් 50ක් අරගන්නවා. හයිඩ්‍රොක්ලොරික් අම්ල ද්‍රාවණ ඝන සෙන්ටිමීටර් 50කුත් අරගෙන හරියටම මිනුම්සරාක ආධාරයෙන් තමයි මේක මැනගන්නේ. දෙකේම ආරම්භක උෂ්ණත්ව මැනගන්නවා. ආරම්භක උෂ්ණත්ව සමාන වෙනකම් අපි ඉන්න ඕනේ නේ. භස්ම ද්‍රාවය ඊට පස්සේ විශේෂයෙන් තියෙනවා භස්ම ද්‍රාවණ උෂ්ණත්වයේ මැනීමෙන් පසු අම්ල ද්‍රාවණ උෂ්ණත්වයේ මැනීමට පෙර උෂ්ණත්වමානයේ සෝදා ගන්න නැතිනම් අම්ල හා භස්ම ප්‍රතික්‍රියා කර ප්‍රතිඵල නිවැරදි ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියලා තියෙනවා. මේ පරීක්ෂණයේදී උපකල්පන කිහිපයක් සිදු කරනවා. ඕන බලන්න උපකල්පන තමයි ප්‍රතික්‍රියාවේ මුළු තාප ප්‍රමාණයම ඝන සෙන්ටිමීටර සී උෂ්ණත්වයේ ඉහළ නැංවීමට යෙදී ඇති බව. ඒ කියන්නේ මාර කිව්වේ සම්පූර්ණයෙන් බඳුනේ රත් වෙන්න ගිය බඳුන රත් වෙන්න උෂ්ණත්වය ගත්තේ නැහැ. බාහිර පරිසරයේ උත්තර උෂ්ණත්වය තාපය හානි වුන්නේ නැහැ කියලා තමයි අපි හිතාගෙන මේ පරීක්ෂණය කරන්නේ. ඒකට මිශ්‍රණයේ විශිෂ්ඨාපදාරිතාව ජලයේ විශිෂ්ඨාපදාරිතාව සමානයි කියලා අපි උපකල්පනය කරනවා. මිශ්‍රණයේ ඝනත්වය ජලයේ ඝනත්වයයි සමානයි කියලා අපි උපකල්පනය කරනවා. අපේ ජලයේ විශිෂ්ඨාපදාරිතාව මේක තමයි අගය. ජලයේ ඝනත්වය මේ දීලා තියෙනවා අගය. මේක අපි ඝන සෙන්ටිමීටරේ ග්‍රෑම් වලින් හදා ගන්න ඕනේ. අපිට දෙන්නේ ඝන මීටරයට කිලෝග්‍රෑම් වලින් තමයි ලබා දෙන්නේ. අපි හදා ගන්න ඕනේ ඒක ඝන සෙන්ටිමීටරේ ග්‍රෑම් වලින් 1000න් බෙදලා. ඊළඟට එතකොට අපි ගන්න ඕනේ ඝන සෙන්ටිමීටර 100ක ස්කන්ධයේ ග්‍රෑම් 100 කියලා අපිට හදා ගන්න පුළුවන්.
හරිද? එතකොට උෂ්ණත්වය වෙනස් වීම සෙල්සියස්ක 10ක් කියලා අපි හිතුවා. මෙන්න මේ විදිහට ජූල් 4200ක තාප ශක්තියක් පිට වුණා කියලා අපිට ලැබෙනවා. එතකොට මේක ලැබෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන ඩෙසිමීටරේ මවුල 2ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 50කුත් ඊළඟට ඝන ඩෙසිමීටරේ මවුල 2ක හයිඩ්‍රොක්ලෝරික් අම්ල ඝන සෙන්ටිමීටර 50ක් එකට ප්‍රතික්‍රියා කරාම සිදුවෙන තාප විපර්යාසය තමයි අපිට මෙතෙන්දී ලැබෙන්නේ. හරි? ඊට පස්සේ මේ පරීක්ෂණය සිදු කරනකොට පරිසරයට තාප හානි වීමත් බඳුන මගින් තාපය අවශෝෂණය වීමත් සිදු වෙනවා. මේ මම කියපු ප්‍රශ්නේ. එතකොට එම තාප ප්‍රමාණය ගණනයට ඇතුළත් නොවීම දෝෂයක්. ඒක අවම කරගන්න මොකද්ද අපිට කරන්නේ? ඒ සඳහා තමයි තාප පරිවාරක පොලිස්ටරින් කෝපයක් භාවිත කරන්නේ. ප්‍රතික්‍රියා මිශ්‍රණයේ උෂ්ණත්වය මිශ්‍රණය පුරා ඒකාකාරව පැතිරෙන්න අවශ්‍ය නිසා තමයි අපි වීදුරු කූරකින් කලතන්නේ හොඳින්. හරි. ඊළඟට මෙන්න මේක හොඳට මතක තියාගන්න. දැන් අපි ගත්තේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක්නේ. හැබැයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැට භාවිත කළානේ. හරිද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන, ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කැට ටිකක් අපි මෙතෙන්දී භාවිත කරා. ඔය ලැබෙන උත්තරය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඇයි ඒ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රව අවස්ථාවේ පවතින විට ප්‍රතික්‍රියා සිදුවීමේදී සිදුවන තාප විපර්යාසයත් එයා ජලීය, ඒ කියන්නේ ද්‍රාවණ මට්ටමේ පවතිනකොට සිදුවන තාප විපර්යාසයත් වෙනස් වෙනවා. ඒ නිසා තමයි අපි අර තාප විපර්යාසය කියන්නේ තාප ශක්ති සටහනේ ඝන, ද්‍රව, වායු, ජලීය කියලා අනිවාර්යෙන් භෞතික තත්ත්ව දක්වන්න ඕනේ කියලා කියන්නේ ආන් ඒක. එතකොට ඉන්ධන දහනයේදී දැන් මේක අපි බලමු. දැන් මේ තාප ශක්ති විපර්යාස දැනගෙන ඉඳීමේ තියෙන ප්‍රයෝජනය මොකක්ද කියලා. රයිට්. හරි. දැන් එතකොට ඒ දැන් කියලා දුන්නේ දැන් අපි කතා කරපු ටික එහෙම මෙතන තියෙනවා. එතකොට මම ඔන්නෝලට කිව්වා අර ශක්ති සටහන ගොඩනගද්දී අනිවාර්යෙන් ඝනද, ද්‍රවද, වායුද කියලා භෞතික தත්ත්වය සඳහන් කරන්න ඕනේ කියලා කිව්වා. ඒ භෞතික தත්ත්වය සඳහන් කරන්න ඕනේ කියලා කියන්නේ දැන් මෙතෙන්දී අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රවය වෙනකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝනය ගත්තා නම් කැට ගත්තා. එහෙම කරා නම් මෙතෙන්දී සිදුවන තාප ශක්ති විපර්යාසය වෙනස්, මීට වඩා වෙනස් ප්‍රතිඵලයක් ලැබෙනවා. සමහරට සෙල්සියස් එක 41 දක්වා ඉහළ යන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 41කට වඩා වැඩි අගයකට යන්න පුළුවන්. හරිද? ඒ ආන්නේ ඒක නිසා තමයි ඝන, ද්‍රව, වායු කියන අවස්ථාව මොකක්ද කියලා අපි හඳුන්වන්න ඕනේ. ශක්ති සටහනක් අඳිද්දී භෞතික තත්ත්ව දක්වන්න ඕනේ ඒකයි. මොකද ඝන තත්ත්වයේ පවතින විට සිදුවන ඇතිවන ශක්ති විපර්යාස, තාප ශක්ති විපර්යාසය. ඒක ද්‍රව තත්ත්වයේ පවතිනකොට සිදුවන විපර්යාසය වෙනස් වෙනවා. ඒ නිසා භෞතික තත්ත්ව අනිවාර්යෙන් දක්වන්න ඕනේ. දැන් එතකොට මේ තාප ශක්ති විපර්යාස දැනගෙන සිටීමේ වැදගත්කම මොකක්ද? තාප ශක්ති විපර්යාසය දැනගෙන සිටීමේ වැදගත්කම. අපි මොන කෙහෙල් මාර්ගද මේවා ගණන් කරන්නේ අපි? මේ ඕනම දෙයක් අපි ගණනය කිරීමක් කරන්නේ මොකක් හරි අවශ්‍ය නිසා. අපිට එදිනදා ජීවිතේට නිකම් මේ මොනවාටද මේ පරීක්ෂණ කරන්න උත්තර ලියන විභාගෙට එහෙම නෙමෙයි. මේ අපි විද්‍යාව ඉගෙන ගන්නවා කියලා අපි මේ කරන හැම ඉගෙන ගන්න හැම කරුණක්ම අපිට අපේ ජීවිතේට ඕනේ. අපිට අපේ ජීවිතේට අදාළයි මේක. දැන් අපි හිතමු ඉන්ධන දහනය කරනවා. ඉන්ධන වර්ග කීපයක් අපිට තියෙනවා. අපිට තියෙනවා දර වර්ග කීපයක්. මොනවාද? LBC දර තියෙනවා. අඹ වලින් ගත්ත දර තියෙනවා. ඊළඟට පුළුන් ගස් කොට්ට පුළුන් තියෙනවා. කොට්ට පුළුන් ගස් වලින් ගත්ත දර තියෙනවා. කොහොඹ ගහක දර තියෙනවා. කොහොඹ ගහක දර තියෙනවා. දැන් සමහර දරවල දැන් පෝල් කොළ තියෙනවා. දැන් ඔයාලා දන්නවා පෝල් කොළ ලිපට දැම්ම එකපාර හොස් ගාලා ගිනි අරගෙන එකපාර නිවිලා යනවා. පෝල් කොළ දාලා වතුර එකක් උණු කරන්න අමාරුයි. ලිපේ පෝල් කොළ දාලා වතුර එකක් නිමුණු කරන්න අමාරුයි. ඇයි පෝල් කොළ වලින් ලැබෙන තාප ශක්තිය අඩුයි. කාට හරි පුළුවන් කඩදාසි දාලා බත් එකක් උයන්න. ඒ කියන්නේ පස්තර නිතියක් ළඟ තියා ගන්නවා.
පත්තරේ කියන්නේ පත්තරේ ගුලි කර ලිපර දාලා පත්තර වලින් ලිප පත්තු කරලා බස් එකක් හොයන්න පුළුවන්. මට කියන්න බෑනේ යන්නේ. බෑ සර්. චෝක් ගැල්ල මේ කතා කරන්නේ නේද? හරි. එතකොට ඒ කියන්නේ බෑ ඇත්තටම. ලිපට දර දාන්න ඕන. ලිපට දර දැම්මට පස්සේ තමයි බස් එකක් උයා ගන්න පුළුවන්. නැත්නම් වතුර එකක් උණු කරන්න පුළුවන්. නැත්නම් මේ කඩදාසි දාලා බෑ කියන්නේ කඩදාසි දහනේදී ලැබෙන තාප ශක්තිය අඩුයි. දර දහනේදී ලැබෙන තාප ශක්තිය ටිකක් වැඩි ඊට වඩා. ඊටත් වඩා වැඩි මොනවාද? ගෑස් එක. ඒ කියන්නේ වායු ඉන්ධන. ගෑස් එක දහනය කරාම ගෑස් දහනය කරාම ලැබෙන තාප ශක්තිය. ඇයි යකේ නිල් දැල්ලක් ලැබෙනවා. අධික තාපයක් ලැබෙනවා. ඊළඟට ගල් අඟුරු දහනයෙන් ඊට වඩා වැඩි තාප ශක්තියක් ලැබෙනවා. ඒකනේ තාප විදුලි බලාගාරවල දර දහනය කරනවා වෙනුවට ගල් අඟුරු දහනය කරන්නේ. තාප විදුලි බලාගාරවල දර දහනය කරනවා වෙනුවට ගල් අඟුරු දහනය කරන්න හේතුව ඒක. ඇයි ගල් අඟුරු දහනයෙන් අධික තාප ශක්තියක් ලැබෙනවා. ඔකට දාන්න තිබ්බනේ නම් පෙට්‍රල් ඩීසල් භූමි තෙල් වගේ දේවල්. නෑ ඒවෙන් ඉච්ඡා තාප ශක්තිය ලැබෙන්නේ නෑ. එහෙනම් ඉන්ධන දහනයේදී වඩාත් වැඩි තාප ශක්තිය ලැබෙන ඉන්ධන වර්ගය තෝරගන්න නම් අපි මේ විදිහට පරීක්ෂණ කරලා ඒ කියන්නේ මෙහෙම මේ දැන් මේක නම් ඉදලවනේ අපිට ඔය විදිහට පරීක්ෂණ කරලා පිටවන තාප ශක්ති ප්‍රමාණය තාප ශක්ති විපර්යාසය කොච්චරද කියලා දැනගන්න එක වැදගත්. ගල් අඟුරු වල තාප ශක්ති විපර්යාසය, ඩීසල් වල තාප ශක්ති විපර්යාසය, පෙට්‍රල් වල තාප ශක්ති විපර්යාසය, දර වල තාප ශක්ති විපර්යාසය, ඊළඟට ද්‍රව පෙට්‍රෝලියම් වායුවේ තාප ශක්ති විපර්යාසය කොච්චරද? ඒක අපි දැනගෙන ඉන්නවා නම් අපිට අපේ කාර්ය සඳහා අපිට ඕනේ මොකක් හරි සුළු වැඩකට නම් අපිට මහා තාප ශක්තිය ලබා දෙන ඉන්ධනයක් ඕනේ නැහැ. අපිට ඇත්තටම ගෙදර බස් යන්නේ ගෙදර වැඩ සඳහා ගල් අඟුරු අවශ්‍ය නැහැ. කවුරුත් ගෙවල් වල ගල් අඟුරු පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ගල් අඟුරු පාවිච්චි කරන්න පුළුවන් නම් මේ දර පාවිච්චි කරනවට වඩා ප්‍රතිඵල තියෙනවා. එහෙනම් කවුරුත් ගල් අඟුරු පාවිච්චි කරන්නේ නැහැ ගෙවල් වල. නේ ඇයි ගල් අඟුරු වලින් අධික තාපයක් ලැබෙනවා. ඔය සාමාන්‍ය ඉන්ධන වලට වඩා අධික තාපයක් ලැබෙනවා. මේ ගල් අඟුරු කැට පත්තු කරන්න ටිකක් අමාරුයි. හැබැයි පත්තු කරාට පස්සේ මේ දර වගේ නිතර කටින් තිබ්බ හරිද? එහෙම ඕනේ නැහැ. ගල් අඟුරු කැට බෝල වගේ තියෙන්නේ. ඒවා 5-6ක් දාලා ලිප පත්තු කරගත්තා නම් උදේ පත්තු කරාට පස්සේ මේක රැය වෙනකම් පත්තු වෙන. ඉවර යන්නේ එක දිගට පත්තු වෙන. නිමණ්ඩක් අමාරුයි. අධික තාප ශක්තිය. දැන් හෝටලයක වගේ නම් නියමයි මේ. ඒක දිගට තාපය සපෙන්නේ. අපි ගෙදරට එහෙම අවශ්‍ය නැහැ. ගෙදරට එච්චර තාප ශක්තිය සපෙන ඉන්ධන ඕනේ නැහැ. හරිද? එහෙනම් ඉන්ධන දහනයේදී වඩාත් කාර්යක්ෂමතාවය සහිත ඉන්ධනය තෝරගන්න අපිට එයාලගේ තාප ශක්ති විපර්යාස දැනගෙන ඉන්න එක ඉතාම වැදගත් වෙනවා. හරි. එතකොට රසායනික ප්‍රතික්‍රියාවක් ආශ්‍රිත තාප ශක්ති විපර්යාසය කියන පාඩම ඔතනින් අවසන් වෙනවා. තාපදායක ප්‍රතික්‍රියා, තාප අවශෝෂක ප්‍රතික්‍රියා, ඊළඟට ප්‍රතික්‍රියාවට අදාළ තාප ශක්ති විපර්යාසය ගණනය කිරීම කියන ප්‍රැක්ටිකල් එකත් එක්ක ඔතනින් ওই පාඩම අවසන් වෙනවා. හරි. ওই පාඩමේ මොන හරි නොතේජ දෙයක් තියෙනවා නම් අහන්න. හරි. ওই පාඩමේ මොන හරි නොතේජ දෙයක් තියෙනවා නම් අහන්න. එහෙම නැත්නම් අපි ඊළඟ පාඩමට යමු. 6:27 වෙලා තව විනාඩි 20ක් විතර අපිට කරන්න පුළුවන් පන්ති. ඊළඟට ටියුට් එක තියෙන අය බලන්න ටියුට් එකේ ඔය පාඩම් දෙක ඉවරනාට පස්සේ බහුවර්ණ ප්‍රශ්න දීලා තියෙනවා. බහුවර්ණ ප්‍රශ්න තියෙනවා. ඒක තියෙන්නේ තියෙන පාඩමෙන්ද මේ. 7 වෙනි එකේ ආම්ල බස්මහා ලවණය වලින් තියෙනවා බහුවර්ණ ප්‍රශ්න 10ක් තියෙනවා. ඊට පස්සේ ඒකට තියෙනවා ව්‍යුහගත රචනා ප්‍රශ්නේ කොලේම ලියන්න එතන ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒක ඉවරනාට පස්සේ තියෙනවා රසායනික ප්‍රතික්‍රියාවක ආශ්‍රිත තාප ශක්ති පරිවර්තය කියන පාඩයෙන් බහුවර්ණ ප්‍රශ්න 10ක් දීලා තියෙනවා. 10 නේ 11ක් දීලා තියෙනවා. ඊට පස්සේ ව්‍යුහගත රචනා තියෙනවා ශක්ති සටහන් අදින්න එක ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට තව එකක් ලියන එක තියෙනවා. ඒක සම්පූර්ණ කරන්න ඕනේ. ලබන ඉරිදා වෙනකොට ওই ටික සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. හරි? ලබන ඉරිදා නෙමෙයි. වැරදුනා. අද ඉරිදානේ. ලබන බ්‍රහස්පතින්දා. ලබන බ්‍රහස්පතින්දා වෙනකොට ওই ප්‍රශ්න ටික සම්පූර්ණ වෙන්න ඕනේ. මම එදාට ඒක කතා කරනවා. මේ ප්‍රශ්න ටික. හරි? එතකොට කෙටි ප්‍රශ්න තියෙනවා 21ක්. ලියන ප්‍රශ්න 4ක් තියෙනවා. අනිවාර්යෙන් සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ.
සම්පූර්ණ කරලා ලබන බ්‍රහස්පතින්දට කලින් ඔයාලා සම්පූර්ණ කරලා මට ඔයයි WhatsApp ඒ කියන්නේ ෆොටෝ ගහලා WhatsApp කරන්න ඕන ඔයාලා මේක වැඩි ඉවර කරා කියලා මට දැනගන්න. තාපය කියන පාඩම ඇත්තටම ටිකක් දිගයි. ටිකක් දිග වුණාට මුල ඉඳන් හරියටම මේක අවබෝධ කරගත්තා නම් මුල ඉඳන් හරියටම මේක අල්ලගත්තා නම් කාටවත් අමාරුයි කියන්න බැරි පාඩම. ඇත්තටම ලේසි. තියෙන්නේ එකම එක සමීකරණය q සමානයි mc θ. අපි කලින් අර ගාන හැදුවේ q සමානයි mc θ කියන සමීකරණේ විතරයි මේකට තියෙන්නේ. ඒ හැර වෙන සමීකරණයක් නැහැ. අපිට පොඩ්ඩක් මේ අවබෝධ කර ගැනීම විතරයි තියෙන්නේ. ඒ අවබෝධ කරගෙන මම කියලා දෙනවා. ඒක මම කරලා දෙනවා. මම කියලා දෙනවා. මම සරලව කියලා දෙනවා. සරලව කියලා දුන්නාට පස්සේ ඒ සරල පැහැදිලි කිරීමත් එක්ක ඔයාලට මේක අවබෝධ වෙනවා. ඒ නිසා ඒක කිසිම ගැටලුවක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. අපිට මේක ගොඩ දාන්න පුළුවන් නියමෙට. හරි. එහෙනම් අලුත් පාඩමේ මාතෘකාව තමයි ටියුන් නැතේ පොත්වල ලියා ගන්න තාපය. අලුත් පාඩමේ මාතෘකාව තාපය. තාපය කියන වචනේ ඇහිච්ච ගමන් තාපය කියන මේ අකුරු තුනේ වචනය තාපය කියන මේ අකුරු තුනේ වචනේ ඇහිච්ච ගමන් ඔයාලට දැනෙන දේ මොකද්ද? ඔයාලා හිතෙන් හිතන දේ මට කියන්නකෝ. තාපය කියන වචනේ ඇහිච්ච ගමන් ඔයාලට හිතෙන දේ මොකද්ද කියලා මට නිකන් කියන්න. ඥා උත්තරයක් මට අවශ්‍ය නැහැ නිකන් අහන්නේ. තාපය කියන්නේ මොකද්ද කියලා නේ මම අහන්නේ. මොකක් හරි ඔයාලා හිතන දේ. තාපය කියලා කියනකොට ඔයාලා නිකන් එකපාර කාටද කියලා වුණනවාද? ඒ වගේ මොකක් හරි එකක් කොහෙද කතා කරන්න කවුරුද? තාපය කියන වචනේ ඇහෙනකොට ඔයාලගේ හිතට දැනෙන දේ මොකක්ද? ප්‍රශ්නයක් දැනෙනවා. ඒක රාස්නයක් උණුසුම රාස්නයක් අන්න ඒ වගේ දෙයක් අපේ නිකන් හිතට දැනෙනවා නේ ඇඟට දැනෙනව නෙවෙයි නිකන් තාපේ ගොම නිකන් උණුසුම රත් වෙනවා වගේ නිකන් ලිපක් මතක් වෙනවා මොහා හරි රත් කරනවා වගේ මතක් වෙනවා නේද ඒ වගේ නිකන් පොඩ්ඩක් අපිට එහෙම දෙයක් හිතෙනවා නේ ඒ තාපය කියනකොට ඒක ස්වභාවිකයි ඒ හේතුව තමයි තාපයත් එක්ක අපිට හුරුපුරුදු උණුසුම කියන එක. තාපයත් එක්ක අපිට හුරුපුරුදු වචනේ තමයි උණුසුම. ඇත්තටම තාපය කියලා කියන්නේ ශක්ති විශේෂයක්. ඇත්තටම තාපය කියලා කියන්නේ ශක්ති විශේෂයක්. මේ ශක්ති විශේෂය නිසා හරිද? මේ තාප ශක්ති විශේෂය නිසා මේ තාපය කියන ශක්ති විශේෂය නිසා සමහර අවස්ථාවල ද්‍රව්‍ය උෂ්ණත්වය ඉහළ යනවා. සමහර අවස්ථාවල ද්‍රව්‍ය උෂ්ණත්වය ඉහළ යනවා. ඔයාලා දවල් කාලෙදී දවල්ට ඔයාලා මොකක් හරි ගෙදර දින පිහියක් හරි මොකක් හරි එකක් ගිහිල්ලා අවුෙන් තියලා තියෙනවා. මොකද එන්නේ ටික ටික යාගේ උෂ්ණත්වය ඉහළ යනවා. සමහරට අතින් අල්ලන්න බෑ රස්නේ පිච්චෙන අත පිච්චෙන ගානට රස්නේ. දවල්ට ඔයාලා ගෙදර තියෙන වහල උඩ තියලා තියෙන උඩ තියලා තියෙන ටැංකියේ වතුර රත් වෙලා ටික ටික උෂ්ණත්වය ඉහළ යනවා. ඇයි ඒ? තාප ශක්තිය අවශෝෂණය කරගෙන එයා උණුසුම් වෙනවා. දැන් රාත්‍රියේදී ටික ටික පරිසරයේ සිසිල් වෙනවා. දිවා කාලයේදී රත් වෙච්ච සියලු දේවල් රාත්‍රී කාලයේදී සිසිල් වෙනවා. දිවා කාලයේදී රත් වූ සියලු දේවල් රාත්‍රී කාලයේදී සිසිල් වෙනවා. හේතුව මොකද්ද? එයාගෙන් තාපය පිට වෙලා යනවා. ඒක නිකන් මෙන්න මේ වගේ අපිට කියන්න පුළුවන් මෙහෙම. හරි? බඳුනක් තියෙනවා. බඳුනක් තියෙනවා ජලය කියලා හිතන්නකො මෙයාට තාප ශක්තිය ලැබෙනවා මෙයාට තාප ශක්තිය ලැබෙනවා මෙයාට තාප ශක්තිය ලැබෙනකොට මෙයාගේ උෂ්ණත්වය ඉහළ යනවා තාප ශක්තිය ලැබෙනකොට මෙයාගේ උෂ්ණත්වය ඉහළ යනවා.
ඊළඟ තව බඳුනක් තියෙනවා. තව බඳුනක් තියෙනවා. ඒක වෙනම දෙයක් වෙන්නේ. මේ බඳුන. මෙයාගේ තියෙන තාප ශක්තිය පිට වෙනවා. මෙයාගේ තියෙන තාප ශක්තිය පිට වෙනවා. හරි මට කියන්න මෙයාගේ තියෙන තාප ශක්තිය පිට වෙනකොට මෙයාගේ උෂ්ණත්වයට මොකද වෙන්න ඕනේ? මෙයාගේ තියෙන තාප ශක්තිය පිට වෙනකොට මෙයාගේ උෂ්ණත්වය අඩු වෙනවා. ඔව් මෙයාගේ උෂ්ණත්වය අඩු වෙනවා. හරිද? පහළ යනවා. උෂ්ණත්වය පහළ යාම. උෂ්ණත්වය පහළ වයින්. හරි දැකලා. මෙයාගේ උෂ්ණත්වය ඉහළ යනවා. මෙයාගේ උෂ්ණත්වය පහළ යනවා. මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා. මෙයාගේ උෂ්ණත්වය අඩු වෙනවා. එහෙනම් තාපය කියන්නේ මේ ශක්ති විශේෂයක්. එයාට පුළුවන්කම තියෙනවා වස්තුවක උෂ්ණත්වය ඉහළ නංවන්න. තාපය කියන්නේ ශක්ති විශේෂයක්. එයාට පුළුවන්කම තියෙනවා වස්තුවක උෂ්ණත්වය පහළ යවන්න. නේ? පහළ යවන්න පුළුවන්. අඩු කරවන්න පුළුවන්. එහෙනම් තාපය කියන්නේ උණුසුමවත් සිසිලවත් කියලා කිව්වොත් වැරදි. තාපය කියන්නේ උණුසුමත් නෙමෙයි සිසිලත් නෙමෙයි. හරි තාපය කියන්නේ මොකද්ද කියන එක තව චුට්ටකින් මම ඔයාලට කියලා දෙන්නම්. තාපය කියන්නේ මොකද්ද කියන එක ඇත්තටම තාප ශක්තිය කියන්නේ මොකද්ද කියන එක තව චුට්ටකින් කියලා දෙන්නම්. දැනට පොඩ්ඩක් හිතා ගන්න. වස්තුවක උෂ්ණත්වය ඉහළ නංවන්න තාප ශක්තිය ලැබෙන්න ඕන. වස්තුවක උෂ්ණත්වය පහළ වයින්කොට තාප ශක්තිය එළියට යනවා. මෙතෙන්දි තාපය තමයි එළියට ගියේ. මෙතෙන්දි තාපය තමයි ඇතුළට ආවේ. දැක්කද? තාපය ඇතුළට යනකොට වස්තුවක උෂ්ණත්වය ඉහළ නගිනවා. තාපය එළියට යනකොට වස්තුවේ උෂ්ණත්වය පහළ වයින්නවා. අපි බලමු මේ උෂ්ණත්වය කියන්නේ මොකක්ද කියලා. හරි උෂ්ණත්වය. කාට හරි කවුරුද දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. මොකක්ද උෂ්ණත්වය කියන්නේ? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නේ උෂ්ණත්වය උෂ්ණත්වය දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නේ දැන් උෂ්ණත්වය කියන එක අහුවට පස්සේ පොඩි කාලේ කියන රස්නේ ඒ වගේ දෙයක් නේ හිතට එන්නේ රස්නයක් නේ උෂ්ණත්වය කිව්වම එහෙම තමයි හිතට එන්නේ රස්නේ ඒ වගේ දෙයක් නේ දැන් ඇත්තටම උෂ්ණත්වය කියන්නේ මොකද්ද? දැන් උෂ්ණත්වය කියන්නේ මොකද්ද කියන එක කියලා දෙන්න අපි පොඩි දෙයක් ඔන්න ඔයාලට මම මතක් කරනවා ආයතනයක් අපිට ඕනේ පදාර්ථයේ අංශු දැකතු. අපි ඝන පදාර්ථයක් ගත්තොත් එයාගේ අංශු නිමිත ආසන්නව මෙන්න ළඟින් බැඳිලා ඕනම තියෙනවා. ආසන්නව බැඳලා තියෙනවා. දැන් අපි දන්නවා හිතන්නකෝ අයිස් කැටයක්. අයිස් කැටය රත් කරද්දී මේ ඝනේ ද්‍රව වෙනවා. ද්‍රව වාෂ්ප වෙලා යනවා. ඔන්න ඔකට හේතුව පොඩ්ඩක් ඉදිරියට ගමු. මේ ඝන අංශු උනත් අපි ඉගෙන ගත්ත 8 වසරේදී හිත ආසන්නයෙන් ළඟින් බැඳලා තිබ්බට එයා එකතැන මෙහෙම තෙල වෙනවා. මේ අංශු ඔක්කොම මෙහෙම එකට හිටියට එයා මෙහෙම එකතැන මෙහෙම තෙලෙවි තියෙන්නේ. වේගෙන් තෙල ඒ කියන්නේ එයා එකතැන හිටියට මෙහෙම කම්පණය වෙවි තියෙන්නේ. මේ අංශු ඔක්කොම මෙහෙම කම්පණය වෙවි තියෙන එකතැන. මේවා. අපි රත් කරනකොට මෙයා හිමීට මෙහෙම කම්පණය වෙවි තිබ්බා කියමුකෝ. රත් කරලා ටික මෙහෙම කම්පණය වෙන වේගය වැඩි වෙනවා. මෙයා කම්පන වේගය මෙහෙම වැඩි වෙනවා. කම්පන වේගය වැඩි වුණාම මොකද වෙන්නේ? මෙයාලා අතර තියෙන බැඳීම් බිඳ ගන්නවා. බැඳීම් බිඳගෙන ගැලවෙනවා. ගැලවිච්ච ගමන් මොකද වෙන්නේ? එක මත එක ලිස්සා යන්න පටන් ගන්නවා. ආන් එක මත එක ලිස්සා යන්න පටන් ගත්තට පස්සේ මෙයාට මෙහෙම තනියෙන් ඉන්න බෑ. මෙයාට ඕනේ භාජනයක්. මෙයා දැන් හැමතැනම යනවා. ආන දැන් වුණා දැක්කද? කම්පන වේගය වැඩි වෙනකොට කම්පන වේගය වැඩි වෙන විට මෙයා අංශු එක මත එක ලිස්සා යන්න පටන් ගත්තා. දැන් ද්‍රව බවටපත් වුණා. හරිද? අංශු එක මත එක ලිස්සා මොකද එන්නේ? එහාට මෙහාට ලිස්සලා මේක දැන් ද්‍රව බවටපත් වුණා. දැන් තව කම්පණය වෙනවා. ඒ දැන් මේ වත තියදී බැඳීම් කැඩුනා. දැන් තව කම්පණය වෙනවා. මේ මුදල කම්පණය වෙලා මෙයාලා අතර තියෙන බැඳීම් ටිකක් කඩාගෙන මෙතනින් මොකද වෙන්නේ? මෙන්න
එළියට යනවා මෙයාලා. මේ එළියට යනවා. මෙහෙන් ගලවගෙන එළියට යනවා. අන්න දැන් අපි කියනවා මේක ජල වාෂ්ප. ජල වාෂ්ප. ඇත්තට මොකද උනේ? මුලදී අංශු වල කම්පනය අඩුයි. අංශු වල කම්පනය වැඩි වෙලා මේ අතට බැඳීම් වැඩි වෙලා මොකද උනේ? බැඳීම් කැඩිච්ච ගමන් යා එක මත එක ලිස්සා යන්න පටන් ගත්තා. ඒක අපිට පේන්නේ දැන් අයිස් කැටි දිය වුණා වගේ. තව කම්පනය වැඩි කරලා වැඩි වෙලා මෙයා ගැලවිලා යනවා. එතකොට පේන්නේ අපි මේක වාෂ්ප වෙනවා. හැබැයි අපිට මේ ජලාංශ වල කම්පනය පේන්නේ. අපිට පේන්නේ අයිස් කැටය රත් කළාම ද්‍රව වුණා. ද්‍රවය රත් වුණාම වාෂ්ප වුණා කියලා විතර අපි දැක්කේ. අයිස් කැටය රත් වුණාම ද්‍රව වුණා. ද්‍රවය රත් කරාම වාෂ්ප වුණා කියන එක විතර අපි දැක්කේ. හැබැයි ඇත්තටම වෙන්නේ මොකද්ද? අයිස් කැටය රත් වෙනකොට එයාගේ අංශු වල කම්පනය වැඩි වෙනවා. අයිස් කැටය රත් වෙනකොට එයාගේ අංශු වල කම්පනය වැඩි වෙනවා. කම්පනය වැඩි වුණාට පස්සේ එයා අතර තියෙන බැඳීම් කැඩිලා ගිහිල්ලා එයාට ඝන තත්ත්වයේ ඉන්න බෑ ද්‍රව තත්ත්වයටපත් වුණා. තවදුරටත් රත් වෙනකොට එයාලා අතර කම්පනය තව වැඩි වෙලා එයාලා අංශු එකිනෙකින් ගැලවිලා නිදහසේ එළියට යන්න පටන් ගන්නවා. වීස් වෙලා යනවා. අන්න අපි කියන එතකොට මෙයා වායු බවටපත් වෙනවා. එතකොට මේ අංශු වල කම්පනය වැඩි කරන්න අපි මොකද කරේ? මෙයාව රත් කරා යටි. මෙයාවත් අපි රත් කරනවා. මෙයා රත් කරද්දී අංශු වල කම්පනය වැඩි වුණා. මෙයා රත් කරද්දී තවදුරටත් අංශු වල කම්පනය වැඩි වුණා. එතකොට මේ රත් කිරීමේදී මේ අංශු වල කම්පනය වැඩි වෙනවට අමතරව අපි දන්නවා මෙයාලගේ උෂ්ණත්වය ඉහළ යනවා. අන්න එතකොට අංශු වල කම්පනය වැඩි වෙන විට උෂ්ණත්වය ඉහළ යනවා. එහෙනම් ඇත්තටම මේ උෂ්ණත්වය ඉහළ ගියේ අංශු වල කම්පනය වැඩි වීම නිසා. හරිද? උෂ්ණත්වය ඉහළ ගිය නිසා අංශු වල කම්පනය වැඩි වුණා නෙමෙයි. හොඳට මතක තියාගන්න. උෂ්ණත්වය ඉහළ ගිය නිසා අංශු වල කම්පනය වැඩි වුණා නෙමෙයි. අංශු වල කම්පනය වැඩි වෙච්ච නිසායි උෂ්ණත්වය ඉහළ ගියේ. ඉටිපන්දමෙන් එහෙම නැත්නම් බන්තන් 1000කින් ලබා දුන්නේ තාපය. තාපය ලබාගෙන අංශු වල චාලක ශක්තිය වැඩි වුණා. කම්පණය වෙනවා කියන්නේ මොකද්ද? චාලක ශක්තිය වැඩි වුණා. චාලක ශක්තිය වැඩි වීම නිසා තමයි උෂ්ණත්වය ඉහළ ගියේ. තවදුරටත් තාපය සපයනවා. තවදුරටත් චාලක ශක්තිය වැඩි වෙනවා. මොකද උනේ? තවදුරටත් උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා මෙයා වායු බවට පත් වුණා. වාෂ්ප වුණා. එහෙනම් ඇත්තටම මේ උෂ්ණත්වය කියන්නේ මේ අංශු වල චාලක ශක්තිය. ඔන්න මතක තියාගන්න. කිසියම් වස්තුවක උෂ්ණත්වය කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි අංශු වල එයා හැදලා තියෙන පදාර්ථයේ අංශු වල චාලක ශක්තියට කියන නම. චාලක ශක්තිය තමයි අපි කියන්නේ උෂ්ණත්වය කියන්නේ. ඔන්න හොඳට මතක තියාගන්න. චාලක ශක්තිය තමයි අපි කියන්නේ උෂ්ණත්වය. එහෙනම් කිසියම් පදාර්ථයක් හැදිලා තියෙන අංශු වල චාලක ශක්තිය තමයි අපි උෂ්ණත්වය කියන්නේ. එතකොට දැන් මේ අයිස් කැටය ගත්තොත් මේ හැම අයිස් කැටයකම එක සමාන චාලක ශක්තියක් නැහැ. දැන් සමහරවිට මෙයාලගේ මේ යට තියෙන මේ චාලක ශක්තිය හොඳටම වැඩි. මෙයාලගේ චාලක ශක්තිය අඩුයි. අන්න ඒ වෙලාවේදී අපි මේ හැම අංශුවකම චාලක ශක්තිය වෙන වෙනම ගණනය කරන්නේ නැතුව මෙයාලගේ පොදු අගයක් අපි ඔකට කියනවා මධ්‍යන්න අගයක් කියලා. අපි ඔකට කියනවා මොකද්ද? මධ්‍යන්න. අපි අර ගණිතය හදන්නේ. හරි? මධ්‍යන්නේ කියලා හදන්නේ මධ්‍යන්නේ. එහෙනම් මධ්‍යන කියලා කියන මධ්‍යන්නේ. මධ්‍යන්න අගයක් අපි ගන්නවා. එතකොට උෂ්ණත්වය කියන එකට ඔන්න අර්ථ දැක්වීමක් අපි හදා ගන්නවා. මොකද්ද? වස්තුවක් නිර්මාණය වී ඇති අංශු වල මධ්‍යන්න චාලක ශක්තිය තමයි අපි කියන්නේ එයාගේ උෂ්ණත්වය. එහෙනම් ඔන්න ඕක තමයි නිවැරදිම අර්ථ දැක්වීම. උෂ්ණත්වය කියන්නේ මොකද්ද කියලා රස්නේද සිසිලද උණුසුමද සිසිලද නෙමෙයි. අදින් පස්සේ කියන්න ඕනේ උෂ්ණත්වය කියන්නේ මොකද්ද කියලා අහුවොත් එහෙම වස්තුවක් නිර්මාණය වී ඇති අංශු වල මධ්‍යන්න චාලක ශක්තිය පිළිබඳ මිනුමක් තමයි උෂ්ණත්වය කියලා කියන්නේ. හරි? මතකයි නම් කියන්න ගන්න එහෙනම් උෂ්ණත්වය කියන්නේ මොකද්ද? તો කියන්නේ
निर्माणे वियति अंशुवල පවතින right එහෙනම් මම අදියේ වලට කමන්නේ කියපු දේ මට තේරුණා චාලක වස්තුවක් නිර්මාණය වී ඇති අංශු වල මධ්‍යස්ථ චාලක ශක්තිය පිළිබඳ මිනුමක් තමයි එහි උෂ්ණත්වය කියලා අපි හඳුන්වන්නේ. right අපි ඒක ඉක්මනට ලියාගමු උෂ්ණත්වය කියන මාතෘකාව යටතේ ලියන්න මාතෘකාව තාපය කියන මාතෘකාව යටතේ අණු මාතෘකාව උෂ්ණත්වය තාපය කියන මාතෘකාව යටතේ අණු මාතෘකාව උෂ්ණත්වය තාපය කියන මාතෘකාව යටතේ අණු මාතෘකාව උෂ්ණත්වය යටතේ යටින් ලියන්නේ මෙහෙම වස්තුවක් නිර්මාණය වී ඇති අංශු වල පවතින වස්තුවක් නිර්මාණය වී ඇති අංශු වල පවතින මධ්‍යන චාලක ශක්තිය පිළිබඳ මිනුමක් වස්තුවක් නිර්මාණය වී ඇති අංශු වල පවතින මධ්‍යන චාලක ශක්තිය පිළිබඳ මිනුමක් එහි උෂ්ණත්වය ලෙස හඳුන්වයි. හරි. එතකොට අපිට දැන් මොන තාපය කියන පාඩම පටන් ගත්තා. අපි එතනින් එහාට උෂ්ණත්වය මයින් කොහොමද උෂ්ණත්වමාන කොහොමද හැදුනේ? උෂ්ණත්ව පරාස අපි කොහොමද සෙල්සියස් පරිමාණය, ෆැරන්හයිට් පරිමාණය කොහොමද හදාගත්තේ? කෙල්වින් පරිමාණය කියන එක මොකද්ද? නිරපේක්ෂ ශූන්‍ය කියන්නේ මොකද්ද? අපි ඔක්කොම ටික ඊළඟ දවසේ කතා කරනවා ඊළඟ බ්‍රහස්පතින්දා. හැබැයි බ්‍රහස්පතින්දා පන්තියේදී අනිවාර්යෙන් අර අම්ල භස්ම ලවණ සම්බන්ධයෙන් ඒ පාඩමට අදාළ කෙටි ප්‍රශ්න 10යි. ඊළඟ දිවගත රචනා ප්‍රශ්න 2යි. ඊළඟට තියෙනවා එතනම ඊට පස්සේ දැන් අපි අද ඉවර කරපු පාඩම මොකද්ද රසායනික ප්‍රතික්‍රියා ආකාශිත තාප ශක්ති විපර්යාස කියන කොටසේ ඒකේ තියෙනවා කෙටි ප්‍රශ්න 11ක් තා විවගත රචනා දෙකක් තියෙනවා. ඒ ටිකේ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා තමයි ඊළඟ පාඩම පටන් ගන්න. හරි. එතකොට ටියුට් නැති දුර කට්ටිය ඉන්නවනේ එයාලට මම මේ ප්‍රශ්න ටික WhatsApp group එකට අද හවස මේ පන්තිට ගෙවුනාට පස්සේ රැයට දාන්න. හරි. එහෙමනම් අද ගන්න පන්තිය මෙතන නතර කරනවා. ඔයාලා ඔක්කොටම සුබ රාත්‍රියක්. අයිබෝවන්.